හරි. මගේ නම සමන්ත හේවගේ. අපි මේ දැන් අද සෙෂන් එකේදී අපි කරන්න යන්නේ රවුටින් සම්බන්ධය. රයිට්. දැන් අතන මම කියාගෙන හිටියේ දැන් අපි ගත්තොත් බැජ් එක ඕනම ඩිප්ලෝමා, හයි ඩිප්ලෝමා, ඩිග්‍රී බැජ් එකක් ගත්තට පස්සේ මොන බැජ් එකක් ගත්තට පස්සේ අපි ඇත්තටම ඒ බැජ් එකේ අපි අවුරුද්දක් කම්ප්ලීට් කරලා ඉවර වෙද්දි ළමයි ඩිසයිඩ් කරනවා මම ඩෙවලොප්මන්ට් කරන්න මම සොෆ්ට්වෙයාර් ඩිසයින් මම නැත්තම් වෙබ් ඩිසයින් ඔය පැත්ත. ඒතකොට නෙට්වර්කින් යන ෆීල්ඩ් එකට යන කට්ටිය අඩුයි. ඉතින් ඒකට හේතු තියෙනවා. ඒකට හේතු තමයි එන්වයරන්මන්ට් එක හැදිලා නැහැ. අනික පොඩ්ඩක් අමාරුයි සබ්ජෙක්ට් එක අල්ලගන්න. ඉතින් ඔය වගේ ප්‍රශ්න ටිකක් තියෙනවා. ඉතින් ඒකට තමයි මම 2018 වගේ තමයි මේ YouTube channel එක පටන් ගත්තේ. ඉතින් ගොඩක් ස්ලිට් එකේ ළමයි කැලණිය කැම්පස් කොළඹ ගොඩක් ඇත්තටම ලංකාවේ ගොඩාක් කට්ටිය බලනවා මගේ වීඩියෝස්. මොකද මට එන කෝල්ස් වලින් මම දන්නවා. සහ මට තියෙන ඒ කියන්නේ ළමයිගේ තියෙන රික්වෙස්ට් වලින් මම දන්නවා. ඉතින් ඒකින්ද දැන් අපේ අභිප්‍රාය තමයි මේ නෙට්වර්කින් සහ සිස්කෝ පැත්තට ළමයිව පොඩ්ඩක් ප්‍රොමෝට් කරන්න. රයිට්. ඒක තමයි නම්බර් 1 චැලෙන්ජ් නම්බර් 1 අපිට තියෙන අතර මේක අපේ පැත්තෙන් තියෙන චැලෙන්ජ් එක. ඉතින් අපි ඒක කරනවා අපිට පුළුවන් ලෙවල් එකට. ඉතින් එහෙමයි. රයිට්. අපි මම ඔයාලට ෂෙයා කරන්නම් ඩෙස්ක්ටොප් එක. right my then everybody can see it right okay right හරි මම ගත්තොත් මම පොඩ්ඩක් ගන්නන් Cisco devices සම්බන්ධයෙන් right එතකොට මම පොඩ්ඩක් කියලා එන්නම් right මම කියලා එන්නම් මොකද්ද මේ සාමාන්‍ය නෙට්වර්කින් අද ගත්තේ නිකන් රවුටර්ස් කියන පාඩම තමයි මම පොඩ්ඩක් ගත්තේ ළමයිට. ඔව් ඇත්තටම රවුට් එකක් කියන්නේ අපි දන්නවා ඩිෆරන්ට් නෙට්වර්ක් කනෙක්ට් කරන්න පුළුවන්. right ඩිෆරන්ට් නෙට්වර්ක් කනෙක්ට් කරන ඩිවයිස් එක. right මම මේ බේසික් ටික කියන්නේ ඩිෆරන්ට් නෙට්වර්ක් කනෙක්ට් කරන ඩිවයිස් එක. එතකොට රවුටර්ස් ಜಾති දෙකක් තියෙනවා. හරි රවුටර්ස් ಜಾති දෙකක් තියෙනවා. එකක් තමයි ෆික්ස් රවුටර්ස්. ෆික්ස් රවුටර්ස් කියලා එකක් තියෙනවා. තව එකක් තියෙනවා මොඩියුලර් රවුටර්ස් කියලා. right මොඩියුලර් රවුටර්ස්. එතකොට අපි දන්නවා මේ ෆික්ස් රවුටර්ස් කියන්නේ සාමාන්‍යයෙන් මේ ඔය අපේ ගෙවල් වල එන ADSL රවුටර්ස් තියෙන්නේ. asynchronous digital subscriber and ADSL routers ඒ වගේ routers. එතකොට ඒ වගේ router එකක් ගත්තොත් අපි දන්නවා ඒ router එක ඇවිල්ලා multi functional නේ. switch එකක් තියෙනවා ඒකේ. switch එකක් තියෙනවා. ඊට පස්සේ සමහරවිට access point එකක් විදිහටත් වැඩ කරනවා. right? AP එකක්. AP කියන්නේ access point. right? access point එකක් විදිහටත් වැඩ කරනවා. ඊට අමතරව router එකක් විදිහටත් වැඩ කරනවා. right router එකක් විදිහටත් වැඩ කරනවා. එතකොට මේ device එක fix router. හැබැයි මේවල මේ ඇයි මේක fix router කියන්නේ අපිට මේව change කරන්න දැන් අපි තුන් මෙතන port එක පිච්චුණා කියලා. පිච්චුණා නම් පිච්චුණා තමයි. මොකද අපිට මේක fix කරන්න අමාරුයි. මොකද මේක ඇවිල්ලා මේකේ circuit එක, ඒ කියන්නේ motherboard එක බැලුවොත් මේකේ same circuit එකක් එන්නේ. right මේක අයින් කරලා අපිට වෙන එකක් plug කරන්න එහෙම කරන්න බෑ මේ fix routers. දැන් අපේ දැත්තම Huawei routers තියෙන්නේ. Huawei routers නැත්තම් දැන් ඇත්තටම ඔය එන්නේ මේ SLT fiber දැන් SLT fiber හරි නැත්නම් අපි හිතමුකෝ මේ ඩයලොග් කියලා දැන් ලංකාවේ ඔය දෙකනේ මේ එන්නේ. ඩයලොග් කියන්නේ SLT මොනවාද කරන්නේ? ඕගොල්ලෝ Huawei වලින් අරගෙන right ඒගොල්ලන්ගේ ලේබල් එක ගන්නෝනේ. ඒගොල්ලන්ගේ ලේබල් එක ගහලා ඒගොල්ලා මොකද කරන්නේ? ඒගොල්ලා ප්‍රොමෝට් කරනවා. right ඇත්තට මේ රවුටර්ස් කාගේද? රවුටර්ස් Huawei එකේ. ඉතින් ඒගොල්ලා මේ ලොකු බල්ක් එකක් ගන්නවා. right බල්ක් එකක් අරගෙන ඒගොල්ලන්ගේ ලේබල් එක ගහනවා. right හරි. එතකොට right හරි. එතකොට ඒව තමයි මොනවාද fixed routers කියන්නේ. එතකොට modular routers කියන්නේ දැන් modular routers කියන්නේ මොනවද? modular routers කියන්නේ ඇත්තටම මේ modular routers කියන්නේ මේ
කට්ටිය join වෙන්න බලනවා disconnect වෙනවා ප්‍රශ්නාවක් තිබ්බා. right modular routers කියන්නේ කවුද බලන්න මේ join වෙන්නේ මේ කවුද ඉන්නව නැහනේ. හරි. එතකොට modular routers කියන්නේ මොකද්ද? අපිට ඕන විදියට change කරන්න පුළුවන්. right? සාමාන්‍යයෙන් modular routers උනාට පස්සේ අපිට ඕන ඒ කියන්නේ අපිට ඕන PC අපිට අපි හිතමුකෝ VPN එකක් ඕන VPN module එකක් ගහන්න පුළුවන්. නැත්නම් අපි හිතමුකෝ තව Ethernet card එකක් right? Ethernet අපි හිතමු මේ fast Ethernet or gigabit Ethernet card එකක් ගහන්න පුළුවන්. නැත්නම් අපිට serial interface card එකක් අපිට plug කරන්න පුළුවන් unplug කරන්න පුළුවන්. හරිද? ඊට පස්සේ අපි හිතමුකෝ මොනවාද තව security පැත්ත බැලුවොත් අපි කියනවා security modules ගහන්න පුළුවන්. right? security modules. අපි කියනවා intrusion IDS intrusion detection system and intrusion prevention system. right? එතකොට IDS and IPS modules ගහන්න පුළුවන්. right? එතකොට ඕ වගේ modules අපිට ඒ කියන්නේ ඒ router අපිට slots තියෙනවා. අර නිකන් අපේ laptop desktop එක TV card එක sound card එක PCI Express ඔය මොනාරි cards ගාලා අපි expansion cards ගාලා අපිට ඕන විදියට හදාගන්න PC එක. අන්න ඒ වගේ මේ modular routers වලත් අපිට එහෙම කරන්න පුළුවන්. එහෙම කරලා ඒක අපිට ඕන features functionalities ඒ router එකට add කරලා එතකොට routing කරද්දී additional security පැත්ත additional අපිට video පැත්ත data පැත්ත ඔක්කොම බලන්න පුළුවන්. right? ඒක තමයි මේ modular router. එතකොට මේ Cisco වල ගොඩාක් modular routers කියන ඒවා ගණන්. ඒවා සාමාන්‍ය industry එකේ use කරන්නේ. right? industry එකේ use කරන්නේ modular routers. right? හරි. එතකොට ඕක තමයි routers ಜಾති දෙක. right? fixed routers and modular routers. මම නිකන් දැනට එකපාරටම කිව්වේ modular routers and fixed routers. ඕම ಜಾති දෙකක් තියෙනවා. ඊට පස්සේ ඇත්තටම අපි definition එක ගත්තොත් router වල හරි router එක definition එක ගත්තොත් අපි දන්නවා router එකක් කියන්නේ දැන් මේකේ තියෙනවා මෙයා ඇත්තට මෙයාගේ කාර්යභාරය තමයි මෙයාගේ data packet එක මෙයා යවන්න ඕනේ intended destination එකට යවන්න ඕනේ. right? destination එක සාමාන්‍ය ඒකනේ. right? දැන් router එකේ සාමාන්‍ය symbol එක කොහොම නේ? දැන් අපි තුමු network එකක් තියෙනවා කියලා. ඕම network එකක් තියෙනවා. right? ওই network එක ඇවිල්ලා අපි තුමු මෙතන switch එකකට වැදුනා කියලා. හරි switch එකට වැදලා switch එක ඇවිල්ලා router එකට වදිනවා. මේ ඇවිල්ලා අපි තුමු cloud එක කියලා. cloud එක නැත්තම් internet එක. කොහොමනේ setup එක තියෙන සාමාන්‍ය. මේ internet එක මේ ඇවිල්ලා router එක මේ ඇවිල්ලා switch එක මේ ඇවිල්ලා LAN එක local area network. ඕක තමයි setup එක. ඒතකොට local area network එක ඔක්කොම set වෙනවා switch එකට. ඒ කියන්නේ switching කරනවා මේ machines වලට ඔක්කොටම. එතකොට එයා switch එක connect වෙනවා router එකට. right? router එක ඊට පස්සේ එළියට. මේ ඇවිල්ලා එළිය network එක. this is a different network internet. right? whatever the network. එතකොට මෙයා මේ router එක දැම්මම router එක ඇත්තටම interface between the LAN and the WAN. දැන් මේක LAN පැත්ත මේක WAN පැත්ත. එතකොට router එක කරන්නේ මොකද්ද? මම ඒකයි කිව්වේ ඉස්සෙල්ලා different network connect කරනවා. different network connect කරන්න පුළුවන් router එකට. right? එතකොට router එකක් දැන් මේකේ ඊගාව different network connect කරන එක විතරක් නෙවෙයි connect කරලා දැන් මේ පැත්තේ තියෙන data packet එක right? මෙයාට තියෙන data packet එක මෙයාගේ තියෙන data packet එක මෙයා මේ data packet එක අදාළ තැනට මෙහෙම ඇවිල්ලා මේ machine එකක් කියලා හිතන්න ඒ machine එකට යවන්න ඕනේ. එතකොට ඒකේ තියෙන කාර්යභාරය කවුද කරන්නේ? ඒකේ තියෙන කාර්යභාරය මේ router එකේ functions වලට කරනවා. right? router එකේ functions වලට ඒක කරනවා. right?
ඕක තමයි සාමාන්‍ය බේසිකලි රවුටර්ස්. දැන් මම මේ තාම පටන් ගත්තා විතරයි රවුටර්ස් ගැන කියන්න. හරිද? ඔය එතකොට රවුටර්ස් වල ප්‍රධානම කාර්යභාරය තමයි අදාළ data packet එක අදාළ intended destination එකට යවන්න. right? එතකොට router එකේ ඇත්තටම router එක කියන්නේ මොකද්ද? intelligent device එක. right? intelligent device එක. intelligent device එකක් කියන්නේ එයාට පුළුවන් decision making ගන්න. right? එයාට පුළුවන් decision making ගන්න. එයා ගන්න ඩිසිෂන් එක එයා දන්නවා මොකද්ද ගන්න ඕනේ ඩිසිෂන් එක. එයා හැබැයි ඔයා හිතන්නකෝ දැන් රවුටර් දැන් මම දැන් පොඩ්ඩක් ඉස්සරහට යනවා. දැන් රවුටර් එක ඩිසිෂන් ගන්නෙ මොනවද? එයාට දැන් ඇත්තටම රවුටර් එක තියෙනවා රවුටින්. එයා ගාව තියෙනවා routes available routes. දැන් අපේ GPS එක වගේ තමයි. හරිද? ඇත්තටම රවුටර් එක වැඩ කරන්නේ අපේ Google map එක වගේ තමයි. ඔයා හිතන්නවා දැන් මට මෙතන ඉඳලා මට යන්න ඕනේ BMICH එක. දැන් මම ඉන්නේ රත්මලානේ රත්මලානේ ඉඳලා මම ගහනවා BMICH කියලා ගහපු ගමන් මට පෙන්වන්නේ මොකද්ද shortest path එක නේ මට දැන් shortest path එක මට ඕන නම් යන්න පුළුවන් මේ නුගේගොඩ පැත්තෙන් ගිහිල්ලා ගෙලින්ම බේස් ලයින් දාලා ගෙලින්ම බොරැල්ලෙන් ගිහිල්ලා බොරැල්ල එතන මේ DS එක ගාවින් එතන අයියෙන් ගිහිල්ලා ගෙලින්ම BMICH ඕන නම් යන්න පුළුවන් ගෙලින්ම ගෝල් රෝඩ් ගියා බම්බල පිටියෙන් දාලා එතනින් හැරලා යනවා. ඒතකොට කොහොම හරි මට available path පහක් අයක් තියෙනවා. හැබැයි මට පෙන්වන්නේ මොකද්ද? මට මගේ available routes තියෙනවා GPS මොකද්ද Google map එක. එයා මට පෙන්වන්නේ shortest path එක. අන්න ওই විදියටම තමයි router එකත් වැඩ කරන්නේ. router එකේ available routes තියෙනවා. හැබැයි සමහරලාට ওই route වහන්න පුළුවන් බැරිය හේකින්. ඒ වගේ තමයි. දැන් සමහරලාට link එක down වෙන්න පුළුවන්. ඔයා හිතන්නකෝ මට යන්න පුළුවන් දැන් බම්බල පිටියට මට යන්න ඕනේ. බම්බල පිටියට යන්න ඕන. බම්බල පිටිය තමයි මගේ කම්පියුටරේ තියෙන්නේ මම තමයි රවුටර් එක මට යන්න බෑ එතන තියෙන ෆයිබර් පාත් එක ගැලවිලා ෆයිබර් එක ඩවුන් වෙලා ෆයිබර් එක කැපිලා හරි නැත්තම් එතන මොකක් හරි whatever the issue එතකොට මොකද්ද වෙන්නේ ඇත්තටම එතකොට වෙන්නේ මට යන්න විදියක් නැහැ එතකොට එයා ඊට පස්සේ next available next alternative path එක හොයා ගන්නවා next best alternative path ඒව ඔක්කොම හොයලා තියෙන කලින් මේක එයා intelligent කියන්නේ ඒක එයා හොයලා එයා දන්නවා මුලින්ම මේක ඒක අප්සෙට් නා ඊගාවට මේක ඒකත් අප්සෙට් නා ඊගාවට මේක අන්න එහෙමයි රවුටර් එකේ ඇවිල්ලා හොඳ ඉන්ටෙලිජන්ට් කෙලින්ම ඉන්ටෙලිජන්ට් ඩිවයිස් එකක් හරිද එයා දන්නවා මම පැකට් එයා පැකට් ෆෝවර්ඩ් කරද්දි එයාගේ තියෙනවා සිස්ටම් එක අපේ ඔය Google map එක වගේ එයා ඔක්කොම පාර්ට් ටික බලලා කොස්ට් එක දැන් අපි ඕක දැන් ඉස්සරහට කතා කරනවා දැන් රවුටින් මේ තාම රවුටර් ඒ ඩිවයිස් එක හරි ඊට පස්සේ රවුටින් ප්‍රොටෝකෝල්ස් ගැන කතා කරනවා රවුටින් දැන් EIGRP OSPF ISIS රයිට් ප්‍රොටෝකෝල්ස් ටිකක් තියෙනවා ඊට පස්සේ BGP කියලා වෙනම WAN පැත්තට යනවා දැන් අපි ඕවා පස්සේ කතා කරනවා දැනට අපි මේ තාම බේසික් අයිඩියා එකක් දෙන්නේ මොකක්ද මේ රවුටර් එක කියලා රයිට් එතකොට මේ වගේ රවුටර්ස් හරි එතකොට මේ වගේ රවුටර්ස් වල ගැන මම ඒකයි කියන්නේ දැන් රවුටර් එක කියන්නේ මේ නිකන් හිතන්න එපා නිකන් ඩිවයිස් එකක් කියලා හරිද ඉන්ඩස්ට්‍රි එකට ආවට පස්සේ එන්ටර්ප්‍රයිස් වර්ල්ඩ් එකේ රවුටර් එක කියන්නේ ගොඩාක් දේවල් කරන්න පුළුවන් දැන් ඔයගොල්ලෝ දන්නවා දැන් මෙතන ඉන්නවා ගොඩාක් ඉන්ඩස්ට්‍රි එකේ ඉන්නවා දැන් ඔයගොල්ලෝ දන්නවා රවුටර් එක පුළුවන් අපිට DSCP කන්ෆිගර් කරන්න නේ පූල් එකක් හදන්න පුළුවන් ඒ කියන්නේ රවුටර් එකේ ඇතුලේ අපි හදනවා DSCP එතකොට රවුටරෙන් තමයි DSCP IP ඉෂුව කරන්නේ DORA වලින් right discover offer right DORA concept එක දන්නවා DSCP ගැන ඔයගොල්ලෝ DSCP ගැන හොඳට දන්නවා ඇති right DSCP right dynamic host configuration protocol එකේ DORA කියලා concept එකක් කියනවා discover offer request acknowledgement right එතකොට මේ DORA කියන මේ DSCP එකත් අපේ මේ router එකේ ගහන්න පුළුවන්. එතකොට router එකේ තියෙනවා feature එකක් අපිට DSCP pool එකක් හදන්න පුළුවන් DSCP server එකක් configure කරලා අපේ LAN පැත්තේ තියෙන devices වලට අපිට IP issue කරන්න පුළුවන්. සාමාන්‍යයෙන් මේක backup policy එකක් විදිහට use කරන company වල හේතුව හදිසියවත් අපේ DSCP server එක down වුණොත් එයා redirect කරනවා හරි DSCP server එක down එහෙනම් ඔයා router එකෙන් ගිහලා IP ගන්න කියලා. right? ඉතින් ඒක backup process එකක් විදිහට එහෙම කරන්නත් පුළුවන්. right? එතකොට right. ඔහොම තමයි මම මේ තාම මේ router එක කරන්නේ right router එක ගැන කරන්නේ ටික කරමු අපි. දැන් මේ දක්වා තියෙන ප්‍රශ්න මොන හරි ප්‍රශ්න තියෙනවද? මම මේ දක්වා උගන්වපු ඒ වලින් තේරුම් නැති තැනක්. මේමයි ස්පීක් කතා කරන්න පුළුවන් ඕන ප්‍රශ්නයක් අහන්න පුළුවන් මෙතන ප්‍රශ්නයක් නැහැ මෙතන කිසිම ප්‍රශ්නයක් නැහැ ඕන ප්‍රශ්නයක් අහන්න පුළුවන්.
හැබැයි රිලෙවන්ට් ප්‍රශ්නයක් අහන්න අදාළ එකට විතරක්. මොන හරි ප්‍රශ්න තියෙද? ප්‍රශ්න නෑනේ. කට්ටියට ඇහෙනවනේ මාව. එහෙම මෙතන මේ one way communication එකක් නෑ මගේ ක්ලාස් වල. හරිද? දැන් මට ඕනේ මම උගන්වනවා ඕගොල්ලෝ ගොළුෝ වගේ ඉන්නවා එහෙම ක්ලාස් නෑ මෙතන. මම දන්නේ ඕගොල්ලෝ පැට්‍රිස් වෙලා තියෙන්නේ කොහමද කියලා. ඕගොල්ලෝ ප්‍රශ්න අහන්න ඕනේ මගේ. මොකද මෙතන ඇවිල්ලා මේ සුවද හමුවක් වගේ තමයි. හරි? ඕගොල්ලෝ ප්‍රශ්න අහන්න. IT ප්‍රශ්නේ අදාළ සබ්ජෙක්ට් එකට ප්‍රශ්න. මොකද එහෙම තමයි අතන මේ ක්ලාස් එක යන්නේ. නැත්තම් මේක අර ඕඩිනරි ක්ලාස් එකක් විදියට මම එහෙම ක්ලාස් කරන්නේ නැහැ ඇත්තටම. කියන්නේ ඕගොල්ලෝ ප්‍රශ්න අහද්දී තමයි අපි ඉන්ට්‍රස්ට් වෙන්නේ. හරි? මෙතන කිසිම ප්‍රශ්නයක් නැහැ. ඕනම එක්කෙනෙක්ට Tamanට ප්‍රශ්නයක් අහන්න පුළුවන් මේ ඇබිලිටි එකක් තියෙන්න ඕනේ මයික් එක ඔන් කරලා. ඒක Tamanගේ පර්සනැලිටි එක. right? ප්‍රශ්න නැද්ද මොකුත්? එක්කෝ නැත්තම් නැහැ කියලා හරි කියන්න. ඒකත් තව පර්සනැලිටි එකක්. හරි අමාරුයි වචනයක් ගන්නනේ. චමෝද් ඉන්නවනේ. කොහමද චමෝද්? ඔයාලට තේරෙනවද? ඇඩ්වාන්ස් වැඩි නෑ නේද? හෙලෝ ඇහෙනවද? ඔව් ඇහෙනවා. නෑ අවුලක් නෑ මට පැහැදිලි වුණා. මේ පොඩ්ඩක් මම අලුත් වැඩේට මේ මම Microsoft පැත්තනේ ඉගෙන ගන්න මේ Cisco මම පොඩ්ඩක්වත් දන්නේ නෑ. හරි ඒක තමයි. නෑ ප්‍රශ්නයක් නෑ. ඇත්තටම මෙහෙමයි දැන් ඉස්සරහට චමෝත් Microsoft විතරක් දැනගෙන බෑ කම්පැනි. ඒක හේතුව ඇවිල්ලා දැන් ඉස්සරහට එන ජොබ්ස් වල එන්නේ සිස්ටම් ඇන්ඩ් නෙට්වර්ක් ඇඩ්මිනිස්ට්‍රේටර් කියලා තමයි පෝස්ට් එක එන්නේ. වෙනම ඒක තමයි දැන් ඉස්සරහට යන ට්‍රෙන්ඩ් එක. මොකද කම්පැනි බලන්නේ පුළුවන් තරම් කොස්ට් එක අඩුවට මිනිසුන් අරගෙන වැඩ ටික කරගන්න. right? එතකොට අපි දැනගන්න ඕනේ මාකට් එකට හරියන විදිහට අපේ සර්ටිෆිකේෂන් ඇඩ්හිය කරන්න. ඕගොල්ලෝ Microsoft කරාට කමන්නේ අනිවාර්යයෙන්ම Cisco හරි Aruba හරි HP හරි ඔය Huawei හරි මොනවා හරි දැන් නෙට්වර්කින් පැත්තේ මොනවා හරි සර්ටිෆිකේෂන් ටිකක් ගේන් කරන්න. ඒකට තමයි අපි මේ දෙන්න බූස්ට් එක ඕගොල්ලන්ට දෙන්නේ. ඒකින්ද හිතන්න එපා Microsoft විතරක් දාන්න ඕන ඉන්ඩස්ට්‍රි එකේ පුළුවන් කියලා සර්වයිව් වෙන්න. ඉස්සරහට කොහොමත්ම අමාරුයි. මොකද හේතුව ඒකින්ද ඕගොල්ලෝ හැම වෙලාවෙම Microsoft Plus networking දෙකම දැනගන්න. මොකද හේතුව ඔය දෙක දැන් යන්නේ hand in hand යන්නේ. right? ඒකයි. right. හොඳයි. thanks ඔයා කතා කරාට. ඔව් තුසිත හරි. තුසිත කොහමද? තුසිත ඔයාට තේරෙනවද? ඔව් සර් ගැටලුවක් නැහැ. right තුසිත නියමයි. ඕගොල්ලෝ තුසිත වැඩ කරනවද කොහේ හරි? මම දැන් නම් වැඩ කරන්නේ නැහැ සර්. මේ A levels කරලා ගෙදරින් හිටියේ. okay right no worries. ඔයා කමන්නේ දැන් මෙහෙම ඉස්සරහටින් දැන් covid situation එකකින්ද පොඩ්ඩක් life මේ ප්‍රශ්න වගේක් තියෙනවා රටේ. ඉතින් ඒකින්ද ඕගොල්ලෝ සර්ටිෆිකේෂන් එකක් මොකක් හරි ෆලෝ කරන්න. ඒක තමයි best method. right? සර්ටිෆිකේෂන් එක ෆලෝ කරලා covid එක ඉවරන ගමන් සර්ටිෆයි එක වෙන්න බලන්න. ඒක තමයි හොඳම කාලේ මේ දවස්වල. මේ දවස්වල IT කරන කොල්ලොන්ට කියන්න තියෙන්නේ මොනවා හරි කෝස් එකක් ෆලෝ කරලා ගෙදරට ඉන්නේ. කෝස් එකක් ෆලෝ කරලා සර්ටිෆයිඩ් වෙන්න. ඒක තමයි ඕගොල්ලන්ට බෙස්ට් chance එක. වැඩ කරන අයටත් එහෙමයි. දැන් ගොඩක් වැඩ කරන අය work from home අපි දන්නවා. ගොඩක් අය work from home. හැබැයි work from home සමහර අයට free chances තියෙනවා. ඒකින්ද නිකන් කාලය ගත කරගන්න එපා. සර්ටිෆිකේෂන් එකක් ගේන් කරන හොඳ මේක මේමයි කොවිඩ් එක වුණත් තමන්ගේ පැත්තට වාසියට හරව ගන්න. right? මං කියන්නේ තමන්ගේ පැත්තට වාසියට කියන්නේ තමන්ට මොකක් හරි සර්ටිෆිකේෂන් එකක් ඒ තියෙන කාලය අවේලබල් කාලේ ප්‍රයෝජනයක් ගන්න කියලා මං කියන්නේ. මේ RT ලක්මාල් කියන්නේ කවුද? මේ දවස්වල ඔන්ලයින් ක්ලාසස් කෝස් තියෙනනේ Microsoft එකේ. ඔව් තියෙනවා දුසිත. ලක්මාල්. ඔව් සර් මම පැහැදිලි. ඔයා වැඩ කරන්නේ කොහෙද? වැඩ කරනවද? ඔව් සර් දැන් මම IT ජොබ් එකක් කරනවා මේ ටෙක්නිකල් පැත්තේ. IT එක්සිකියුටිව් විදියට.
ඒකේ හાඩ්වෙයාර් පැත්තයි එතකොට ෆයිල්ස් එකක් ඒ වගේ පොඩි පොඩි දේවල් ටිකක් මැනේජ් කරන්නේ. good 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 Microsoft පැත්තම තමයි සර් දැන්ට කරන් යන්නේ. okay MCSA දැන්ට එහෙම certified ද MCSA කරලා තියෙනවා. okay MCSC එක okay oh right then මෙහෙම දැන් hardware oh කරගෙන හොඳයි යනවා මේ දවස් ටිකේ එතනින් යට ඩෙස්ක්ටොප් පැත්ත ඔව් සර්. okay right ඉතින් ඇත්තටම හොඳයි දැන් නෙට්වර්ක් දැන් මෙහෙම දැන් අපි වුණත් ඕම තමයි ඇත්තටම ස්ටාර්ට්අප් එක ඕක තමයි ඉතින් හැමෝගෙම ස්ටාර්ට්අප් එක මුලින්ම හાર્ඩ්වෙයාර් ඉංජිනියරින් ගිහිල්ලා එහෙම තමයි. ඒතකොට ඕගොල්ලෝ දැනගන්න ඕන හાર્ඩ්වෙයාර් කරද්දිම නෙට්වර්කින් එක කෙලින්ම ප්ලග් වෙලා යනවා. හරිද? ඒකින්ද ඕගොල්ලා දැන් ඉස්සර අපි ඇත්තටම අපිට වුණත් දැන් මම යුනිලීව වැඩ කරේ මම අවුරුදු 15ක් විතර යුනිලීව. ඉතින් අපි ඇත්තටම ජොයින් උනේ ඇත්තටම ටෙක්නීෂියන් විදියට. right ටෙක්නීෂියන් විදියට ජොයින් උනේ ඊට පස්සේ අපි ඒකෙන් ලබාගත් මොකද අපිට ගොඩාක් ප්‍රශ්න තිබ්බේ නැහැ මොකද අපිට devices available technology available හැම දෙයක්ම අපිට ඒ කියන්නේ ඇත්තටම අපි routers වලට කකුල් තියාගෙන වැඩ කරේ අපේ footrest එක තිබ්බේ routers ඒ routers උත් ඒ layer 3 routers වලින් තමයි අපි ඇත්තටම ඒ කියන්නේ ඒකයිල කම්පැනියේ nature එක කම්පැනි සමහර කම්පැනි තියෙන ඕන තරම් resources තියෙනවානේ දැන් ඒ වගේ රිසෝසස් තියෙන කම්පැනි එකට ජොයින් වුණාට පස්සේ ගොඩක් බෙනිෆිට් එක තියෙනවා. ඇත්තටම අපේ බෙනිෆිට් එක අපි ලකි අපිට ඒවා හම්බුණා. අපිට ගොඩක් CCI කට්ටිය ආශ්‍රය කරන්න හම්බුණා. ඒගොල්ලෝ අපේ බොස්ලා වෙලා හිටියා. ඉතින් ඒකින්ද අපිට ඒගොල්ලන්ගේ ලැබුණු පන්නලය ඒ ගොඩක් ප්‍රැක්ටිකල් එන්වයරන්මන්ට් එකේ අපි ගොඩක් කාලයක් හිටියා. ඉතින් ඒක තමයි ඕගොල්ලන්ටත් කියන්නේ දැන් ඕගොල්ලෝ එක කම්පැනි ඒකයි මම කියන්නේ සාමාන්‍ය අවුරුදු 2 3ක් 4ක් වගේ එක කම්පැනි එක හිටියම ඇති. ඕගොල්ලෝ කම්පැනි වල ලයිෆ් ටයිම් ඉන්න හදන්න එපා මූව් වෙන්න. කම්පැනියෙන් කම්පැනිය මූව් වෙන්න. එතකොට ඕගොල්ලන්ගේ තියෙන එකක් තමයි කන්ටැක්ට්ස් හැදෙනවා. ඊට පස්සේ එකක් ඕගොල්ලෝ ඩොමේන් කීපයක එන්වයරන්මන්ට් වල වැඩ කරන්න ලැබෙනවා. ටෙක්නොලොජි කීපයක් වැඩ කරනවා. ඉතින් ඕගොල්ලෝ ඒවල බෙස්ට් ප්‍රැක්ටිසස් වෙනම ඉගෙන ගන්නවා. ඉතින් ලොකු දේවල් ටිකක් තියෙනවා. ඒකින්ද හැම වෙලාවෙම ඔයා මූව් වෙන්න බලන්න. ඔයා එක තැන ඉන්න එපා. ඔයා මූව් වෙන්න මොකක් හරි එකකින් මූව් වෙන්න බලන්න ඉස්සරහට. මූව් වෙනවා කියන එක ඉස්සරහට යනවා කියන එක අදහස් කරන්නම්. දුෂාන්ත නම් ජොයින් වුණා නේ. දුෂාන්ත අපේ කලින් ක්ලාස් එකට හිටියා නේ දුෂාන්ත. ඔව් දුෂාන්ත හිටියා මට මතකයි. ඔව් ක්ලාස් හිටියා මේ මොනවද මේ නෙට්වර්ක් මේ ඩ්‍රොප් එකක් තියෙනවා ඒ සමහරට මට ඇහුන්නේ නැහැ. මේ ඔව් නෑ සාමාන්‍යයෙන් මේ කියපු දේවල් ටික තේරුණා සර්. ඕකේ දුෂාන්ත ෂුවර් රයිට් ඕකේ. චතුර කොහමද? චතුරගේ මයික්‍රොෆෝන් එක ඔව් චතුර. ඔයා මොනවද කරන්නේ? ඔව්. මම LB ෆිනෑන්ස් එකේ සර්වර් සයිට් එක තමයි බලන්නේ. ඕකේ චතුර. ගොඩක් ඔයගේ ක්ලාස් දෙක තුනකට වගේ ජොයින් වෙලා තියෙනවා මම ඒකත් එක්ක මට දැකලා ජොයින් වුණා. ඕකේ රයිට්. චතුර සර්වර් පැත්තද බලන්නේ කම්පැනි? ඔව්. හරි හොඳයි. එතකොට සර්වර් පැත්ත බලන ගමන් හොඳයි. මේම දැන් සර්වර්ස් ඕගොල්ලෝ දන්නවා ඉතින් ගොඩක් චේන්ජ් වෙනවා. දැන් අනික් එක තමයි ගොඩක් දැන් ඔය මේ වර්චුවල් පැත්තට යනවා. එතකොට ඕගොල්ලෝ පොඩ්ඩක් බලන්න මම මේ කියන සර්වර් පැත්තට යන ට්‍රෙන්ඩ් එක තමයි දැන් ගොඩක් වර්චුවලයිසේෂන් පැත්තට ගිහිල්ලා තියෙන්නේ. ඊට අමතරව බ්ලේඩ් සර්වර්ස් පැත්තට ගිහිල්ලා තියෙනවා. ඔය බ්ලේඩ් සර්වර්ස් වර්චුවලයිසේෂන් මම දන්නේ නැහැ ඕගොල්ලන්ගේ එන්වයරන්මන්ට් එක මොකක්ද කියලා. මොකද මම පොඩ්ඩක් එන්ටර්ප්‍රයිස් එක පැත්ත බලලා කතා කරන්නේ. සාමාන්‍ය ස්මෝල් ඇන්ඩ් මීඩියම් එන්ටර්ප්‍රයිස් small and medium company SMB නෙවෙයි enterprise පැත්තේ යනවා නම් ඒගොල්ලෝ ගොඩක් virtualization වලට යනවා VMware වලට යනවා VMware vSphere VMware EXIS අන්න ඒ වගේ ඒවා පුළුවන් නම් මොකද ඒවා ඕන තරම් torrents තියෙනවා හොඳ courses තියෙනවා free download කරලා ඉගෙන ගන්න ගොඩක් දේවල් තියෙනවා right ඉතින් ඒවා දැන් මොකද මම server side එක මම කරන්නේ නැහැ අතට මගේ කියන්නේ මම server side එක මට එතන අදාළ මම ඒ කියන්නේ මම ලොකුවට interesting නැහැ කියන්නේ මට ඊට වඩා මම වෙන බිස්නස් වල ඉන්නේ මොකද මම දැන් කම්පැනියක් රන් කරන කෙනෙක් ඉතින් මම අපේ ඇවිල්ලා වෙන ඔන්ලයින් බිස්නස් එහෙම IT firm software development ඒ පැත්ත තමයි අපි ගොඩක් ස්පෙෂලිස්ට් කරලා ඒ පැත්තේ යන්නේ අපේ ටීම් දැන් networking team ඉන්නවා hardware team ඉන්නවා ඊට පස්සේ අපේ ඉන්නවා ඩිවලොප්මන්ට් ටීම් එකක් ඉන්නවා අපි ගොඩක් ෆයිබර් කරනවා ඊට පස්සේ ඔය කම්පැනි වල ෆයිබර් අදිනවා ඒ වගේ බිස්නස් එන්වයරන්මන්ට් එක අපි දැන් වැටිලා ඉන්නේ හැබැයි අපි දන්නවා අපි ඔය එහෙම ඇවිදිද්දී දැන් යන්නේ දැන් ගොඩක් සර්වර් පැත්තට යනවනම් ගොඩක් virtualization VMware vSphere ඒ වලට හොඳ මාකට් එකක් තියෙනවා මේ ලංකාවේ තියෙනවා right මොකද ඒවල සැලරිත් හොඳයි මොකද ඒව දන්න අය අඩුයි
සහ ඒවල සර්ටිෆිකේෂන් ගන්නත් අමාරුයි. මොකද ඒවල ඩම් සනම්මනන් නැහැ සමහර සර්ටිෆිකේෂන් වල. right දැන් මම security පැත්තට එන්න දැන් security පැත්ත මම කියන්න networking security කියන්න දැන් මාරම දෙයක්. හරිද? දැන් ගොඩාක් trend එක ඇවිල්ලා security පැත්තට. දැන් යනවා penetration test මම මේ ඕගොල්ලන්ට මේ rough idea එකක් දෙන්නේ හැමෝටම penetration testing ඔය එක ඒවා ගොඩක් තියෙනවා. මොකද දැන් security පැත්ත හේතුව security එකේ security vulnerabilities වැඩි දැන්. දැන් ගොඩාක් අය security පැත්ත බලනවා. දැන් ඉස්සරහට ඇත්තටම server and network සර්වන් නෙක්ට්වර්ක් ඉංජිනියර්ස්ලා අඩු වෙලා සිකුරිටි පැත්තේ තියෙන ජොබ්ස් වැඩි වෙනවා ලංකාවේ. ඉස්සරහට මම මේ කියන්නේ ට්‍රෙන්ඩ් එක. මොකද සිකුරිටි වලට තියෙන ඩිමාන්ඩ් එක වැඩි වෙනවා. මොකද හැකින් හැමතැනම හැකින් එනවා, ඊමේල් හැක් කරනවා, account hack කරනවා, ඔය බැංක් account hack කරනවා. ඔය ගොඩක් දේවල් තියෙනවා. මිනිස්සුන්ගේ personal data, sensitive data එම්ෙන් disclose කරනවා. ඕවා හින්දා කම්පැනි දැන් සිකුරිටි පැත්ත බලනවා. එතකොට සිකුරිටි පැත්ත බලද්දී ඕගොල්ලෝ බලන්න ඕනේ firewall පැත්ත. ෆයවෝල් පැත්ත දැන් යනවා පාලවලට යනවා ෆෝටිගේට් යනවා ඔයගොල්ලෝ දන්නවා චෙක් පොයින්ට් යනවා ඉතින් ඕ වගේ දැන් ඔය වගේ තියෙනවා ලොකු මේවා මේ හાર્ඩ්වෙයාර් බොක්සස් තියෙනවා රයිට් එතකොට ඕවල තියෙන ටෙක්නොලොජිස් මොනවාද දැන් ඉස්සරහට යන ට්‍රෙන්ඩ් එක සිකියුරිටි පැත්ත නෙට්වර්කින් සිකියුරිටි දැන් සිස්කෝ වල නම් ASA තියෙනවා අනම්මන ඕම තියෙනවා එතකොට මම කියන්නේ ඕගොල්ලෝ විශේෂයෙන්ම සර්ටිෆිකේෂන් එකක් කරද්දී ඕගොල්ලන්ගේ ඒ අදාළ ශේත්‍රයේ දැන් සිකියුරිටි නම් සිකියුරිටි වල තියෙන මම කියන්න සිකියුරිටි සර්ටිෆිකේෂන් එක කරනවා නම් දැනට තියෙන හොඳම සර්ටිෆිකේෂන් ටික තමයි නෙට්වර්කින් සිකියුරිටි පැත්ත රයිට් ඔයාලට පුළුවන් හොඳ එකක් තියෙනවා CISSP right CISSP කියලා එකක් තියෙනවා certified information system security ප්‍රොෆෙෂනල් කියලා CISSP ලංකාවේ හෙන අඩුයි. මේක ඩොමේන් ලොකු ඩොමේන් 8ක් තියෙනවා. 8ක් තියෙන ලොකු සර්ටිෆිකේෂන් එක. හැබැයි මේක තියෙන්නේ MCQ. හරිද? නිකන් සර්ච් කරලා බලන්න MCQ තියෙන්නේ. right? MCQ තියෙන්නේ. හැබැයි මේ MCQ කරන්න බෑ. එහෙම ලේසියෙන් කරන්න බෑ. සෙනාරියෝ බේස් අර දන්නද hot and spot ඒ විදිහට තමයි තියෙන්නේ. අර අපේ MCSC exam තියෙන්නේ. ඒ වගේ සෙනාරියෝ බේස් questions තමයි තියෙන්නේ. CISSP. ඊට පස්සේ තියෙනවා CIMA කියලා. ඔය නිකන් සර්ච් කරලා බලන්න ෆ්‍රී වෙලාව. හරිද? ඊට පස්සේ ඔය CHE certified ethical hacker CEH. මේක සාමාන්‍ය බේසික් එකක්. හැබැයි මෙන්න මේ වගේ එකක් ගේන් කරගන්න පුළුවන් CISSP වගේ එකක් නැත්තම් CIMA එක වගේ එකක්. ඕ වගේ සර්ටිෆිකේෂන් එක ගේන් කරගන්න පුළුවන් නම් ඊට පස්සේ ඕගොල්ලන්ට ලොකු ඔයාගේ ප්‍රොෆෙෂනල් ප්‍රොෆයිල් එක ලොකු වෙනවා. right profile එක ලොකු වුණාට පස්සේ ඔයාට කෙලින්ම පුළුවන් security head වගේ ඉන්න මේ වගේ එකක් තියෙනවා. ඔයාට මේකෙන් ලොකු technically skill එකක් ලොකුවට අවශ්‍ය නැහැ. හරිද? හැබැයි ඔයාගේ යටතේ ඉන්න security professionalsලා set එක. ඒගොල්ලෝ ගාන්ට codes ඒගොල්ලෝ ඔක්කොම develop කරලා ඔයාට තියෙන්නේ මේ system එක manage කරන්න. ඒතකොට ඒ වගේ certificates තියෙනවා පොඩ්ඩක් නිකන් search කරලා බලන්න මම නිකන් කිව්වේ. right ඉතින් ඔය අයලා සිකියුරිටි පැත්ත. මම කියන්නේ නෙට්වර්කින් සිකියුරිටි. ඉතින් ඉස්සරහට හොඳයි ඉතින් ඔය ඕවා ආන්සර් දැනගෙන ඉන්න එක හොඳයි ඕගොල්ලෝ. රයිට් දසුන් නම් ජොයින් වෙලා තියෙනවනේ. දසුන් වැඩ කරනවානේ. ඔව් වැඩ. හරි දසුන් කොහෙද වැඩ? ජොන් කිල්ස් PLC එකේ. හරි මොනවාද සර්වර් පැත්තද? මම හાર્ඩ් නෙට්වර්ක් සයිඩ් එකේ. ඕකේ රයිට්. ඕගොල්ලන්ගේ මොනවාද යන ඩිවයිසස් සාමාන්‍යයෙන්? කියන්නේ මේ සර්වර් පැත්තේ නෑ මේ නෙට්වර්කින් ඩිවයිස් Cisco යනවද? ඔව් Cisco එකේ තියෙනවා. අපිට ඒකෙන් ලොකු අපිට කියන්නේ මේ මට ලොකු පැත්තක් නෑ පැත්තෙන්. අපි වෙනම හෙඩ් ඔෆිස් එකෙන් ඒ තමයි රෙකෝඩ් බලන්න වෙනවා. ඕගොල්ලන්ගේ Cisco devices use කරනවානේ? ඇතුලේ? ඔව්. right okay දසු. එතකොට මේ 2002 MCSA මල්ලි වා කොහේ හරි වැඩ කරනවද? hello sir. කොයිද වැඩ? සර් මම බත්තර මුල්ලේ JFNI පැකේජින් එකේ. මොනවාද සර්වර් පැත්තද? ඔව් සර් මම සර්වර්ස් 3ක් බලනවා. ෆයිල් සර්වර් එකයි වයිරස් ගාඩ් එකයි ඊට අමතරව මේ අපේ තියෙන Sophos firewall එක තියෙන්නේ. Sophos එක. Sophos එක ටිකක් මාකට් එකේ දැන් ට්‍රෙන්ඩ් එකක් තියෙනවානේ. Sophos වලට යනවා ගොඩක් කට්ටියනේ. Sophos එකේ තියනවා නේද මේ client version එකක් තියනවා නේද? client එක තියනවා නේද?
ඔව් සෝෆෝස් ක්ලයන්ට් එක තියෙනවා. ඔව් කොහමද ඒක හොඳයිද කොහමද ඒක සෝෆෝස් ක්ලයන්ට් එකට මාරු වෙන්න හදලා සර් තාම අපි කැස්පර් වල ඉන්නේ. ලබන අවුරුද්දේ අපි ප්‍රොපෝසල් එකක් දාලා තියෙනවා සෝෆෝස් ක්ලයන්ට් වලට යනවා කියලා. තාම අපි නිකන් පොඩ්ඩක් චෙක් කරනවා කැස්පර් වලින්. මොකද අපේ printing field එකේ ලොකු සිස්ටම් එකක් තියෙනවා එස්කෝ කියලා. එස්කෝ එකේ සමහරක් ඒවා රෙකමන්ඩ් කරලා තියෙන්නේ කැස්පර් විතරයි එස්කෝලා. ඒක හින්දා අපිට කැස්පර් මාරු වෙන්න කැස්පර් එකේ ස්ලෝනස් එකක් එන්නේ නැද්ද මල්ලි ස්ලෝනස් එකක් එන්නේ නැද්ද සාමාන්‍යයෙන් අලුත්ම එක තියෙන 11.4 එක ඒක නම් අනික් එකට වඩා පොඩ්ඩක් ලයිට් 11.10 version එකේදී පොඩ්ඩක් හය අල්ලනවා 11.4 එක පොඩ්ඩක් ලයිට් අරකට වඩා right ඔයා සෝෆෝක්ස් දැන් සෝෆෝක්ස් box එකක් තියෙනවද ඔයගොල්ලන් ගාව නැද්ද නැත්තම් ටෙස්ටිං එක තා තියෙනවා මොකක්ද තියෙන්නේ ඔව් දැන් අපි firewall එක සෝෆෝක්ස් තියෙන්නේ firewall එක සෝෆෝක්ස් right හරි okay ඒකේ GUI base නේද GUI right ඒකේ කොහමද මේ CLI එකක් තියෙනවා මේ CLI එක තිබ්බට අපි දැන් already configured නේ අපි මොකක් හරි අලුත් user කෙනෙක් add කරන්නේ rule එකක් check කරන්නේ GUI නේ එතකොට ඒවල email filtering ඒවා ඔක්කොම එනවද ඒවා තියෙනවද email filtering නම් තියෙනවා ඒ වුණාට අපි වෙනම semantic එක අපි වෙනම කරනවා ඊමේල් ටික වෙනම ෆිල්ටර් වෙලා එන්නේ එහෙමද වෙනම ෆිල්ටර් වෙලා එන semantic එකෙන් අපි අර ඊමේල් එක අපි ෆිල්ටරින් එක අපි යූස් කරන්නේ නැහැ right හරි එතකොට ඊමේල් ටික වෙනම පාත් එකක යන්නේ නේ වෙනම පාත් එකක යන්නේ අපේ වෙනම මේ තියෙනවා මේ Simbra mail server එක ඕකේ Simbra එක right ඕකේ හොඳයි ඉතින් ඔය environment එක හොඳයි දැන් servers හොඳයි servers කියන එක සාමාන්‍ය firewall හොඳයි ඉතින් මේ ෆයර්වෝල් දැන් මේ ඔයා ෆයර්වෝල් එකක් මාස්ටර් කරා කියන්නේ අනිත් ඒවා මාස්ටර් කරන්න එක නැති. හරිද? ෆයර්වෝල් වල ඔක්කොම එකයි. ඒ කියන්නේ ඕගොල්ලෝ තියෙන අර ෆීචර්ස් ටිකක් වෙනස් වෙනවා සහ ෆන්ක්ෂනැලිටිස් ඇප්ලයි කරන විදිය වෙනස් වෙනවා. කන්සෙප්ට් එක එකයි. ඔව් කන්සෙප්ට් ඔක්කොම එකයි. ඔව් කලින් අපේ සයිබර්ෝම් තිබ්බේ සයිබර්ෝම් එක්ස්පයර් වුණානේ ඊට පස්සේ තමයි අපි සෝෆෝස් වලට මාරු වුනේ. ගොඩක් කම්පැනිල සයිබරෝම් තමයි තින් ගොඩක් ස්මෝල් මීඩියම් කම්පැනිල සයිබරෝම් තමයි ගොඩක් ඒටික සයිබරෝම් තමයි බලාගන්නේ එවුණට දැන් ගොඩක් කට්ටිය සයිබරෝම් වලින් ගොඩක් එක තැන්වලට මූවෙනවා ඉති ඔය සෝපෝස්වල්ට යනවා ගොඩක් කට්ටිය ඊට වඩා ඉන්වස්මන්ට් වැඩිය අය ඉතින් ඔය පාලවලට චෙක් පොයින්ට් ඒ පැත්තරත් යනවා ඉතින් ඒක ඉන්ඩස්ට්‍රී ගැන තියෙන ඒගොල්ලන්ගේ තියෙන නෙට්වර්ක් එකත් එක්ක වෙනස් වෙනවා හරි ඕකේ රයිට් කවුද මේ අපේ ලැක්කිම් වාසම් අනුප කියන්න අනුපවා කොයිද වර්ක් කරන්නේ LB ෆිනන්ස් එකේ හෙල්ප් ඩෙස්ක් එකේ සර්විස් ඩෙස්ක් එකේ කොහමද ඉතින් හරි හෙල්ප් ඩෙස්ක් එක ඕකේ ඕක කොහමද යූසර්ස්ලා කීයක් වගේ ඉන්නවද අපේ කියන්නේ බ්‍රාන්ච් වල මං කියන්නේ ඔයා සපෝට් කරන යූසර්ස්ලා ගන්න එහෙම කෝල් එන ප්‍රමාණයටම කියන්නේ අපිට කෝල්ස් බෙදෙනවා බ්‍රාන්චස් වලින් එන ඉෂුස් කොමන් අනේ මම ඒක දැන් මම අහුවේ මල්ලි බ්‍රාන්චස් වල ඕගොල්ලන් යූසර්ස්ලා කීයක් ඉන්නවද ඕවර්ऑल අයිලන්ඩ් වයිඩ් සාමාන්‍ය සෙට් එක සපෝට් කරන්නේ කීයකටද 1000ද 2000ද 1000ක් වගේ අන්න හරි කවුන්ට් එක ඇහුවා රයිට් එතකොට ඕගොල්ලෝ කොහමද මේ මොනවාද යූස් කරන්නේ මේ රිමෝට් ඇප්ලිකේෂන් මොනවාද මැෂින්ස් වලට ලොග් වෙන්නේ VNC සර්වර් එකෙන් තමයි මේ අපි කනෙක්ට් වෙන්නේ VNC ක්ලයන්ට් එක අරන්ද තියෙන්නේ ඔව් රයිට් හරි එතකොට ඕගොල්ලෝ ඒව මොනවාද යන්නේ මේ මැෂින්ස් යන්නේ මොනවාද අපි යූස් කරන මැෂින්ද ඔව් මොනවාද Dellද Lenovoද මොනවාද HPද Dell තමයි දැන් අලුතින් එන PCs ගොඩක් Dell තමයි තියෙන්නේ Dell ලැප්ටොප් උත් තියෙනවනේ ඔව් ලැප්ටොප් උත් තියෙනවා ඔයාලා බ්‍රාන්චස් කීයක් තියෙනවද බ්‍රාන්චස් තියෙනවා 700 ගණන් තියෙනවා ඕක මොකද්ද කම්පැනි එකේ බැංක් එකක්ද LB ෆිනන්ස් LB ෆිනන්ස් නියමයිනේ ඒතර ඕගොල්ලෝ බ්‍රාන්චස් 700ටම සපෝට් කරනවානේ ඔව් ඒ කෝල් වල අනුව තමයි ඉතින් අපිට මුලින් වෙන්නේ ඕකේ ඒතර ඕගොල්ලෝ level 1ද level 2ද සපෝට් අපි level 1 level එතකොට level 2 ටීම් එකත් ඕගොල්ලොත් එක්කමද ඉන්නේ කොහමද මුලින්ම අපිට ඔක්කොම එකයි අපි මේ ඕගොල්ලෝ ඊට පස්සේ රවුට් කරනවා ඔව් රවුට් කරනවා සිස්ටම් සපෝට් මොකක් හරි ටිකටින් සිස්ටම් එක යූස් කරනවද ඔව් අපි මේ ටිකට් එකක් යූස් කරනවා ඒ කියන්නේ ඕගොල්ලන්ට මේ ටිකට් ඕගොල්ලන්ට
අපි හිතමු දැන් කෝල් එකක් ආවට පස්සේ ඒක කෝල් එකක් දෙන්නේ නැත්නම් ටිකට් වලින් ඕගොල්ලන්ට ටිකට් සිස්ටම් එකේ අසයින් වෙනවද ඉංජිනේරට? නෑ කෝල් එන්නේ අපිට 36 හරහා කෝල් එක. කෝල් එන්නේ. ඒතර ඕගොල්ලෝ ලොක් කරන්නේ නැද්ද ජොබ් එක? ලොක් කරනවද කොහේ හරි? මුලින්ම අපිට ගැන 3CX වලින් අපිට නෝමල් එනවා. ඇවිල්ලා ඊට පස්සේ අපි ඒක ට්‍රාන්ස්ෆර් කරනවා නම් මේ අපි වෙන වෙන අය ට්‍රාන්ස්ෆර් කරන්නේ කෝල්. රයිට්. එතකොට මාන සිස්ටම් එක යූස් කරන ටිකටින් දැන් අපේ ටිකටින් සිස්ටම් උදාහරණ වශයෙන් අපේ තියෙනවා සර්වර් ඩෙස්ක් පාවිච්චි කරනවා. සර්වර් ඩෙස්ක්. සර්වර් ඩෙස්ක් එක රයිට්. ඕ දැන් සාමාන්‍ය වර්ල්ඩ් නම්බර් 1 යන්නේ සාමාන්‍ය RFC remedy support කියලා එකක් තියෙනවා. මොකද අපි ඒවල වැඩ කරා. ඒකේ RFC remedy support. හරි. RF මම නිකන් ඕගොල්ලන්ට දැනගන්න කියන්නේ සමහර අය දන්නවා ඇති. මේක දැනට ඇත්තට වර්ල්ඩ් නම්බර් 1 වගේ තමයි යන්නේ RFC remedy support system එක. මේකේ තියෙනවා අපිට incident management right. දැන් service desk එක ගත්තොත් incident management තියෙනවා. ඊට පස්සේ තියෙනවා මේකේ incident management then change management right. මේ change management වගේ ඒවා ටිකක් complex එක වැඩි. ඒ කියන්නේ ඔයා හිතන්නකෝ server එක decommission කරනවා කියලා. දැන් ඔයගොල්ලෝ server environment වල ඉන්න අයනේ. දැන් මේවා දන්නවා ඇති. server එක decommission කරනවා. එතකොට මට කියන්න බලන්න server එකක් කොහොමද decommission කරන්න කියලා. කවුරු හරි ඉන්නවද server එකක් කොහොමද decommission කරන්න කියලා? ඔයා හිතන්න මොකක් හරි file server එකක් හරි මොකක් හරි කියලා server එක. database server එකක් කියලා හිතන්නකෝ. කොහොමද server එකක් decommission කරන්නේ? මේමයි server එකක් decommission කරන්න දැන් මේක ඇවිල්ලා change management එක. සාමාන්‍ය මම මේ කියන්නේ enterprise level එකේ. enterprise level එකේදී server එකක් decommission කරනවා කියන්නේ ඒකේ ආයු කාලය ඉවර වෙන්න ඕන. ආයු කාලය ඉවර වෙලා ඒකේ system ටික ඇත්තටම ඒකේ තියෙන system ටික එක්කෝ obsolete වෙන්න ඕන එක්කෝ ඒක කොහෙට හරි migrate වෙන්න ඕන අලුත් server එකකට. හරිද? server එකක් නිකන් decommission කරන්න බෑ. දැන් මේක ඇවිල්ලා change management මේකට යනවා change managers ලා කියලා ඉන්නවා ටීම් එකක්. change manager කෙනෙක් කියන්නේ එයා ඇත්තටම මේ change manager කියන්නේ එයා system administrator ඉඳලා system engineer ඉඳලා එයා ඒ position වල ඉඳලා මේ management level එකේ එක position මම ඔයගොල්ලන්ට දැනගන්න කියන්නේ management position එකේ එක level එකක් තමයි change manager. ඒ change manager එයා තමයි overall බලන්නේ. මොකද්ද බලන්නේ? එක්කෙනෙක් නෙවෙයි සමහරලාට ඔය servers දැන් ගොඩක් foreign මම මේ කියන්නේ සාමාන්‍ය enterprise level එකේ multinational companies වල change management level එකේදී මම මේ කියන්නේ. එතකොට ඒ වගේ level වල change managers ලා කීප දෙනෙක් ඉන්නවා. few දෙන්නෙක් නෙවෙයි එක change management සාමාන්‍ය මාස 3ක් විතර යනවා. 3 months වගේ. මොකද එකපාරක් මොකද මම මේක ගැන හොඳටම දන්නවා හේතුව අපි server manage අපි මේ decommission කරා අපේ servers වගේ. ඒතකොට කරද්දී ඇත්තටම අපිට වැඩ කරන්න වෙනවා team 4-5ක් එකක් තමයි database team එක. අනිත් එක තමයි application team එක. right? ඒතකොට database team එකේ ඒගොල්ලත් එක්ක අපි communicate කරලා ඒගොල්ලෝ data backup අරගෙන database මොකද සමහර company policies තියෙනවා IT policies. right IT policies තියෙනවා. ඒ IT policy වල company වල IT policy වල කියලා තියෙනවා server එක decommission කරන්න ඒගොල්ලන් guideline එකක් තියෙනවා. ඒ guideline එකේ තියෙනවා සාමාන්‍යයෙන් database එකක් තියාගන්න කාලය. සාමාන්‍ය අවුරුදු 10යි 15යි සමහරලාට ඒ database එක repository එකක් විදියට වෙනම data warehouse එක දාලා තියාගෙන ඉන්නවා. හේතුව යම්කිසි මොකක් හරි ප්‍රශ්නයක් ආව සමහර legal issue එකක්. මේක ඇවිල්ලා මොකද මේවා මම මේ කියන්නේ 50 බිලියන් කම්පැනි එක බිස්නස් එකක් 50 බිලියන් වගේ කම්පැනි ලෙවල් එක. හරිද? ඒතකොට ඒ වගේ වුණාට පස්සේ මොකද වෙන්නේ? එතකොට database team එක වෙනම ඒගොල්ලෝ backup ගන්නවා. ඊට පස්සේ මොකක්ද වෙන්නේ? application server team එක application servers වල මොනවාද තියෙන ඒවා අදාළ අරගෙන ඔක්කොම ඇත්තටම සුද්ධ කරනවා. අපි කියන්නේ server එක fully හැම team එකම log කරලා ඒගොල්ලන්ට අදාළ කාර්යභාරය සුද්ධ කරලා ඊට පස්සේ ඒවල approval අරගෙන ඊට පස්සේ තමයි ඇත්තටම අපිට බෑ. ඒ කියන්නේ අපිට network cable එක ඒ static IP එක ඒ කියන්නේ patch lead එක net ඒගොල්ලන්ගේ interface server එකේ පිටිපස්සේ interface එකෙන් ගලවන්නත් බෑ. අරගොල්ලන්ගේ approval එක එන්න ඕනේ. ඒගොල්ලෝ කියනවා හරි දැන් ගලවන්න. දැන් තමයි අපි disconnect කරන්න කියලා. හරිද? ඉතින් මම මේ කිව්වේ server එකක් දැන් මේවා ඇවිල්ලා multinational standards right. ඉතින් මේ standards වලට සමහර companies යනවා. මම දන්නේ මම මේක කිව්ව ඕගොල්ලෝ සමහරලාට multinational company එකකට වැඩ කරන්න පුළුවන්. වැඩ කරද්දී ඔන්න ওই level එකකට තමයි වැඩ කරන්න වෙන්නේ.
right ඉතින් ඕවා ඔය remedy support ticketing system වල ඔන්න ඕවත් තියෙනවා. එතකොට හැම එකම හැම එක්කෙනෙම log දාන්න ඕනේ. ඒ log වෙනම analyze කරනවා. අපිට බොරු data දාන්න එපා. අපේ response time එකක් තියෙනවා, resolution time තියෙනවා ඕවල. right එතකොට අපේ ටිකට් එක ෆේල් වුණාට පස්සේ අපි ඕකට අපි එක්ස්ප්ලනේෂන් දෙන්න ඕනේ ඇයි ෆේල් වුනේ කියලා ටිකට් ඇයි අපිට SLA එක මීට් කරන්න බැරි වුනේ SLA හිට් වුණාට පස්සේ සමහරලාට ඒක ෆයිනෑන්ෂියලි අප්සෙට් එකක් වෙනවා. ඒතකොට සමහරලාට මම දැන් තර්ඩ් පාර්ටි කම්පැනි යන්න ඒක අරන් ඒගොල්ලෝ කියනවා හරි අපි එන 10%ක් 15ක් ඕගොල්ලන් අඩු කරනවා. මොකද ඕගොල්ලෝ අපේ SLA එක මෙන්න මේක මීට් කරලා නැහැ. ඕගොල්ලෝ අපේ ටිකට් රිසෝල්ව් කරලා නැහැ. ඕගොල්ලෝ ඇග්‍රීඩ් ටයිම් එකකින් කියලා. මේවා ගැන මම නිකන් කිව්වේ අර යා හෙල්ප්ඩෙස් එකේ ඉන්න ඉඳ රයිට් මට අර software එකේ tool එකේ පොඩ්ඩක් හරියට නම පොඩ්ඩක් බලා ගන්න පුළුවන් වේද අහගන්න. ticketing system එකේ RFC remedy support system කියලා ගන්නකො මල ඉන්ටර්නෙට් එකේ RFC නේ R for rat F for frog C for cat හරි thank you හරි ඕකේ කවුද අන්තිමට ජොයින් වෙලා ඉන්නේ නමක් හෙලෝ මල්ලි ඔයා කොහෙද නමක් කියලා තියෙන්නේ නාමක්ද දන්නේ නැහැ මොකද්ද කියලා නම ඔයා එනවද මල්ලි නමක් කියලා නිකන් දාලා හරි එයාගේ group එකේ දාලා තිබ්බයි මේ එයාගේ mic එකක් නැහැ desktop එකකින් ඉන්නේ කියලා හරි හරි thank you චමොත් right okay right හරි නෑ මම ඇත්තටම පොඩි ඩිස්කෂන් මම පොඩ්ඩක් ඕගොල්ලොත් එක්ක කතා කරේ මොකද ඕගොල්ලන් දැනගන්න ඕනේ මොකද ඕගොල්ලෝ මගේ ක්ලාස් එකට ජොයින් වෙලා ඉන්නේ ඉතින් මම ඕගොල්ලන්ට යම්කිසි දෙයක් මේ මම පොඩි ටීචින් එකක් කරනවා ඉතින් ඒ කියලා මම පොඩ්ඩක් personally පොඩ්ඩක් පොඩි chat එකක් දැම්මේ මොකද එතකොට මම දන්නවා I just want to get to know about your stuff and එතකොට මම දන්නවා ඕගොල්ලෝ මොන environment වල වැඩ කරන අයද කියලා ඉතින් ඇත්තටම හොඳයි ගොඩක් කට්ටිය හොඳ තැන්වල වැඩ කරනවා. ඉතින් හොඳයි ඉතින් මේ ඕගොල්ලෝ හමු වීම සම්බන්ධයෙන් ඉතින් අපිට කරන්න පුළුවන් දෙයක් අපි කරනවා right ඉතින් ඕගොල්ලෝ අපෙන් මොන හරි දෙයක් අරගෙන ඉස්සරහට ගියොත් එච්චරයි right හරි හරි අපි දැන් ඊගාවට ආයේ අපේ පාඩමට යමු මම පොඩ්ඩක් ෆොටෝස් ටිකක් ගත්තා මම පොඩ්ඩක් මේ ස්ලයිඩ් ටිකක් හරි නිකම් මේ රවුටර් සම්බන්ධයෙන් හරි මේ රවුටර් එකක් කියන දැන් මෙතන නිකන් පොඩි ඩිස්කෂන් එකක් දාලා තියෙනවා internet networking device used to connect more different එක අපි ඒක දන්නවා එතකොට දැන් මෙතන බලන්න දැන් මෙතන මම මෙතන මේ පින්තූරේ තියෙන ඉඳා මෙහෙමයි දැන් මෙතන සාමාන්‍ය රවුටර් එක තියෙනවානේ ports router එක තියෙනවා internet ports තියෙන්න පුළුවන් right ethernet ports දැන් සාමාන්‍යයෙන් ඔයා දන්නවනේ ethernet ports ethernet නම් ethernet එකේ speed එක කීයද ethernet port වල speed එක දන්න අය ඇති fast ethernet වල speed එක කීයද දන්න අය ඇති gigabit ethernet වල නමෙන්ම දන්නවා gigabit ethernet port right හරි එතකොට මෙම ethernet port ඒ කියන්නේ ethernet port කියන්නේ අපේ patch lead එක වදින්නේ දැන් patch lead එක කියන්නේ network cable එක හරි අපි කියන්නේ patch lead කියලා කියනවා network cable කියලා කියනවා එතකොට patch lead එක වදින්නේ right ඕකට වදිනවානේ ඕම වදිනවානේ එතකොට මේ gigabit ethernet කියන්නේ මෙයා 1 gig support කරනවා 1 gig ඒ කියන්නේ 1 gigabit per second සාමාන්‍යයෙන් ඒ කියන්නේ ඒකේ මොකක්ද ඒ ස්පීඩ් එකනේ network එකේ ස්පීඩ් එකනේ right ඒ කියන්නේ how many gigabits නැත්තම් how many bits transfer වෙනවද per second කියලානේ ඕකනේ right how many gigabit per second right එතකොට දැන් මේක 1 gig සමහර routers වල 1 gig port තියෙනවා හරිද 10 gig තියෙනවා දැන් කෝලේ දැන් මේම ලේස් තුනක් කියන මම මේක පස්සේ එන්න දැන් සාමාන්‍ය ලොකු කෝ ස්විචස් වල තියෙනවා සාමාන්‍ය 40 gig තියෙනවා 100 gig තියෙනවා ඕමෝම තියෙනවා right ඒ කියන්නේ එක port එකක් 100 gig support කරනවා දැන් ඒව ඇවිල්ලා සාමාන්‍ය service provider
service provider environment ඒ කියන්නේ dialog SLT ඕවගේ ඒ කියන්නේ right ඕවගේ ලංකාකොම් ඒ වගේ ලොකු කම්පැනිස් වල ඒගොල්ලෝ මොකද ඒව ඇවිල්ලා සර්විස් ප්‍රොවයිඩර්ස් ලානේ ඒගොල්ලෝ මුළු ලංකාවටම නෙට්වර්ක් බෙදා හරින කට්ටියනේ. ඉතින් ඒගොල්ලෝ ගාව තියෙන්න ඕනේ හොඳ ෆාස්ට් පෝට්ස්. ඇත්තටම මේ නෙට්වර්ක් පෝට් එකක් කියන්නේ මොකද්ද? නෙට්වර්ක් ඉන්ටර්ෆේස් එක. වෙන මොකුත් නෙමෙයි හරි. දැන් මේකේ තියෙන්නේ ඉන්ටර්ෆේස් එක. right network port එක නේ මේක තියෙන ඉන්ටර්ෆේස් එක. එතකොට මේ ඉන්ටර්ෆේසස් Ethernet ඉන්ටර්ෆේසස් වලින් අපි කරන්නේ අපිට වෙන තැනකට අපි අපේ data traffic එක අපි යවනවා නේ. අපි traffic එක transfer කරන එක. නේ අත්තා traffic එක forward කරනවා. ඒ forward කරන speed එක තමයි ඒ port වල දැන් ඇත්තටම සමහර දැන් Cisco devices වල දැන් මගේ lab එකක් තියෙනවා මම ඔයගොල්ලන්ට දැන් log වෙලා පෙන්නන්න. ඉතින් ඇත්තටම මම ඇත්තටම දැන් ඇත්තරම දැන් ගොඩක් මේ දැන් අපි වැඩ කරන කාලේ අපි ගොඩක් නෙට්වර්කින් වලට ආදරය කරා කියන්නේ ඇත්තටම මාර ආසයි ස්විච් එකක් කියන්නේ වඳින ලෙවල් එකේ ඉන්නේ. හරිද? බොරු කියන්න ඕන වඳිනවා අපි ස්විචස් වලට එච්චරට ආදරේ. හරිද? මොකද හේතුව ඒ කියන්නේ මම දන්නේ ඒක තමයි අර අපි අපේ ඉන්ට්‍රස්ටින් එක. right? ඒතකොට අලුතෙන් මොකක් හරි ප්‍රොජෙක්ට් එකක් එනවා කියන්නේ අපේ කම්පැනිට පට්ට හැපි හේතුව මොකද එන්නේ අලුත් ඔක්කොම brand new devices එන්නේ කෙලින්ම Cisco කෙලින්ම DHL වලින් කෙලින්ම box fitting ගෙනල්ලා බස්සන්න. එතකොට ඕවා ඇත්තට මේ පෙට්ටියක් අරලා එක පෙට්ටිය සාමාන්‍ය දැන් කෝ ස්විච් එකක් වගේ ගත්තොත් සාමාන්‍ය 5 million 6 million වගේ වෙනවා. හරි 6500 6600 ලොකු කෝ ස්විච් එක. ඉතින් ඒවා ඇත්තටම උස්සන්න ලැබීම සහ දකින්න ලැබීම සහ ඇල්ලීම සහ ඇත්තටම ඒකත් වාසනාවක්. මොකද ඒ එන්වයරන්මන්ට් එක අපිට හම්බුණා. හරි ඒ එන්වයරන්මන්ට් එක හැමෝටම හම්බෙන්නේ නැහැ. හරිද? ඒක මම හොඳටම දන්නවා. මොකද මම කම්පැනි කීපයක වැඩ කරපු ඉඳ මම දන්නවා. ඒ එන්වයරන්මන්ට් එක හම්බෙන තැන් තියෙනවා ලංකාවේ අතලොස්සයි තියෙන්නේ. right? ඉතින් අපි ලකි ඒ තැන්වල අපි අවුරුදු ගාණක් වැඩ කරා. right? ඉතින් එතකොට ඒකයි දැන් ඕගොල්ලෝ ඇත්තට මෙහෙමයි දැන් ඕගොල්ලෝ දන්නවා දැන් මේක තියෙනවානේ මොකද්ද ඒකට කියන්නේ attraction law of attraction කියලා සිස්ටම් තියෙනවා මේ ලෝකේ තියෙනවා දෙයක් law of attraction. ඔයා ආස දේ ඔයාට ලැබෙනවා. ඒක සාමාන්‍ය දෙයක්. හරිද? ඔයා ආස කරන්න ඒ දේ ඔයාට ලැබෙනවා. right? ඉතින් ඕගොල්ලෝ නෙට්වර්කින් වලට ආදරය කරොත් ආස කරොත් ඕගොල්ලන්ට ඉගෙන ගන්න ලේසි. දැන් ඇත්තටම අපිට මතකයි අපි නෙට්වර්ක් ඉගෙන ගත්තේ අපි ඇත්තටම අපි මුලදී අපේ කම්පැනි වල අපිට ඩිවයිස් එකක් අල්ලන්න අපේ අතරව ඇඟිලි වෙවුලනවා. ඒ ලෙවල් එකට අපි බයයි. මොකද මේ ප්‍රොඩක්ෂන් ලෙවල් එකේ මේ එන්ටර්ප්‍රයිස් ලෙවල් එකේ යූසර්ස්ලා 1000 2000 වැඩ කරන ඒවට අපි ලොග් වෙද්දි හරි බයයි. ඇත්තටම අතපය වෙවුලනවා. මොකද අපි දන්නේත් නැහැ අපි ඉගෙන ගන්න ලෙවල්. ඒතකොට අපේ සීනියර්ස්ලා අපිට ඇත්තටම ඒගොල්ලෝ අපිට සපෝටිව්. අපිට උගන්වනවා. මෙන්න මෙහෙමයි මචං ලොග් වෙන්න මෙන්න මෙහෙමයි. මෙහෙම තමයි ෂෝ කමාන්ඩ්ස් ගන්න. මෙහෙම තමයි ඉන්ෆර්මේෂන් ගන්න. ඊට පස්සේ අපි අල්ලලා බලලා ඕවට ගියාට පස්සේ අපිට ඊට පස්සේ අපේ බය යනවා. right? ඉතින් ඊට පස්සේ ඕන ඩිවයිස් එකක් මොනවා හරි අපිට දන්නේ නැත්නම් හොයලා බලලා හරි ගොඩ දාන ලෙවල් එකේ ඉන්නවා. right? ඉතින් ඒ කියන්නේ ඔෆිස් එන්වයරන්මන්ට් වල හිටපු ඉඳා. right? ඉතින් අර ඒක ඒතර ඕගොල්ලෝ වුණත් ඕගොල්ලෝ දැන් ඇත්තටම දැන් මගේ මාසේ මාස 6ක 7ක සැලරි තියෙනවා මෙතන උඩ මගේ මෙතන බැලුවොත් තියෙනවා මම ලැබ් එකක් හදලා තියෙනවා ලක්ෂ 6ක විතර බඩු තියෙනවා. ඒ කියන්නේ ඇයි මම ලැබ් එකක් පර්සනලි මම ලැබ් එකක් හදාගත්තේ මට ඕන වෙලා තිබ්බ රියල් රවුටර් ස්විචස් වල වැඩ කරන්න. ඇත්තටම දැන් පොඩ්ඩක් යූස් වෙනවා අඩුයි. දැන් මොකද හේතුව මේ දැන් මේ ක්ලාස් වගේ කරද්දි තමයි මේවා යූස් වෙන්නේ. නැත්තම් මොකක් හරි ප්‍රොජෙක්ට් එකක් ආවොත් ටෙස්ටින් වලට යූස් කරනවා. දැන් වෙන බිස්නස් කරන ඉඳලා මේක පොඩ්ඩක් මේ ලැබ් එකෙන් ප්‍රයෝජනය අඩුයි. ඒ වුණාට දැන් මේ ඇත්තට මේක ඇවිල්ලා ඉන්වෙස්ට්මන්ට් එකක් විදිහට තමයි මම බලන්නේ. එතකොට ඒකින්ද ඕගොල්ලෝ මම කියන්නේ ඕගොල්ලන්ට දැන් ඇත්තටම රියල් රවුටර් ස්විචස් ගන්න අවශ්‍යම නැහැ. දැන් ගොඩාක් ප්ලැට්ෆෝම් තියෙනවා. අපි ඕගොල්ලෝ දන්නවා GNS3 තියෙනවා. පැකට් ට්‍රේස් ඇවිල්ලා බේසික් එක. ඊට පස්සේ GNS3 කියනවා. ඒ වගේ වයිරල් කියලා එක ඒවා තියෙනවා. දැන් මම ඒවා ඉස්සරහට උගන්වන්නම්. එතකොට එන්වයරන්මන්ට් එක තියෙනවා. ඕගොල්ලන්ට ඩිවයිසස් පර්චේස් කරන්න ඕනේ නැහැ. right? දැන් අපි 2014 වගේ තමයි මම මේ ලැබ් එකේම හදාගත්තේ. right? එතකොට ඒකයි. එතකොට ඕගොල්ලන්ට රියල් රවුටර් ස්විචස් ඇත්තටම අවශ්‍ය වෙන්නේ නැහැ. මොකද රියල් රවුටර් ස්විචස් වල iOS ඉන්ටර්නෙට් ඔපරේටින් සිස්ටම් එකම virtual environment වල run වෙනවා.
ඒ එකම කමාන්ඩ් එක කිසිම වෙනසක් නැහැ. සාමාන්‍යයෙන් දැන් වයිරල් වල සහ GNS3 වල 99% වගේ රියල් iOS එක තමයි රන් වෙන්නේ. මොකද අපි රියල් iOS එක bin file එක තමයි ඉම්ප්ලිමන්ට් කරන්න ඇතුළේ right ඒක උඩ තමයි ප්‍රැක්ටිකල් කරන්නේ. එතකොට ඒ එන්වයරන්මන්ට් එකම ඒ කියන්නේ වර්චුවලිම හරිම ඩිවයිස් එක එනවා. දැන් පැකට් ට්‍රේස් එක එහෙමනේ පැකට් ට්‍රේස් එක ඇවිල්ලා ස්ටුඩන්ට් ලෙවල් එකක ඒකේ සාමාන්‍ය සමහර layer 3 වල කමාන්ඩ්ස් වැඩ කරන්නේ නැහැ. එක ප්‍රශ්න දෙනවා. හැබැයි පැකට් ට්‍රේස් එක GN මේ CCNA ලෙවල් එකට fairly okay right දැන් ඔයගොල්ලෝ CC පැකට් ට්‍රේස් එක අනිවාර්යයෙන්ම දාගන්න. CCNA වගේ දැන් මෙහෙමනේ දැන් ඕගොල්ලෝ දන්නා CCNA මම එක්සෑම් ගැන මගේ වීඩියෝස් බලනවා නම් මම ඒක ගැන වෙනම කතා කරලා තියෙන්නේ. ඒක බලන්න ඕන. CCNA අලුත් එක්සෑම් ස්ට්‍රක්චර් එකම මම පැය දෙකක් අරගෙන වෙනම මේ YouTube එකේ මම දාලා තියෙනවා. ඒක බලන්න. ඒකේ තියෙනවා CCNA CCNP CCIE ඔය ඔක්කොම කොහමද යන්නේ සර්ටිෆිකේෂන් චේන්ජ් වුණා මේ ගිය ඒප්‍රිල් වල ඉඳන්. ගිය ඒප්‍රිල් 1st වල ඉඳන් කොහෙද චේන්ජ් වුණා. right එතකොට ඒ දවස්වල මම මේ වීඩියෝ එක කරලා දැම්මා right එතකොට ඕගොල්ලෝ ඒ කියන්නේ virtual environment එක Cisco Pecco packet trace එක එක්ක GNS3 ඔය මොකක් හරි ඕගොල්ලෝ install කරගන්න ඕනේ සාමාන්‍ය practical කරන්න. මොකද ඒව කරාට පස්සේ ඕගොල්ලන්ට බය වෙන්න දෙයක් නැහැ. මොකද ඒ platform එකම තමයි ඕගොල්ලන්ගේ real routers වල company වල තියෙන්නේ. එතකොට ඕගොල්ලන්ට බය වෙන්න දෙයක් නැහැ. log වෙලා ඕගොල්ලන්ට අඩුම ගාන show commands ටික බලලා මේ router එක මොකද්ද? මේකේ තියෙන iOS එක මොකද්ද? මේකේ තියෙන ports මොනවාද? මේකේ තියෙන IP addressing මොනවාද? මේකේ තියෙන routing මොනවාද කියලා අඩුම ගාන read කරලා understanding එකක් අරගෙන ඔයාට කියන්න පුළුවන් මෙන්න මේකේ මෙන්න මේ වගේ route එකක් දාලා තිබ්බා. මෙන්න මේකේ මේ ports වල මේ තමයි IP range එක තියෙන්නේ අන්න ඒ level එකට. right? හරි. right එතකොට මම දැන් ඊතනෙට් දැන් මම කිව්වා ඊතනෙට් පෝට් වල right ඊතනෙට් පෝට් වල තියෙන්නේ 10 megabit per second හරි ස්පීඩ් එක fast ඊතනෙට් වල තියෙන්නේ හරි fast ඊතනෙට් වල තියෙන්නේ 100 megabit per second හරි gigabit ඊතනෙට් වල right right gigabit ethernet වල තියෙනවා මං කිව්වා 1 gig සාමාන්‍ය 1 gig වගේ තියෙනවා හරි හරි ඒ ඇයිද ethernet port ඊට පස්සේ අනිත් එක තමයි දැන් තව ports වගේක් තියෙනවා මේ සාමාන්‍ය universal standard එකක් තියෙනවා universal standard එකක් තියෙනවා route right routers වල universal standard එකක් තියෙනවා ඒක නිල් පාටයි මොකක්ද නිල් පාට ඒ port එකට කියන්නේ දන්නා ඇති routers වල නිල් පාට RJ45 connect එකක් වගේ තියෙන port එකට කියන්නේ මොකද්ද? කවුරු දන්නේ නැද්ද? console port එක නිල් පාට ස්ටෑන්ඩඩ් දෙන්නේ එහෙම දැන් ඔයා දැනගන්නවා router එකක් දැක්කට පස්සේ ඔයාට identify කරගන්න ඕනේ මේ ports ටික මේවා මේ port පිට ethernet port මේක console port එක හරිද එහෙම ඔයා identify කරලා ඒකට තමයි මේ උගන්වන්නේ හරිද එතකොට නිල් පාට තමයි port එක හරිද ලා නිල් පාට right දැන් මම දැනට මම අංගාව දැනට මේ උඩ තියෙන්නේ මම වෙලාව පෙන්නන්නම් හරි මේ router එකක් අරන්ම මම දැන් මගේ කලින් වීඩියෝස් වල මම ඔක්කොම පෙන්නලා තියෙනවා ඔයා බලන්න මගේ YouTube channel එකේ ඔක්කොම තියෙනවා හරි එතකොට මෙතන power button එක තියෙන on off කරන්න පුළුවන් මෙතන අපි සාමාන්‍යයෙන් 230 power ගහනවා හරිද මෙතන ඊට පස්සේ මේ ඇවිල්ලා මේ serial interface card එක serial interface right serial interface card සාමාන්‍ය අපි කියමුකෝ ඒකේ තියෙනවා
1T 2T කියලා තියෙනවා. right? එතකොට දැන් සාමාන්‍යයෙන් සමහරලාට එක කාඩ් එකක් විතරක් තියෙනවා. ඔන්න ඔහොම. serial interface card එක. හරිද? එතකොට මේක සාමාන්‍ය WAN මේ තියෙන මෙන්න මේ WAN connection ගන්න serial වල. මේ මෙතන අපිට මේක use කරන්න පුළුවන් serial interface එකක් විදියට. right? එතකොට serial interface සමහරලාට 2T කියන්නේ serial interface දෙකක් කියනවා. 1T කියන්නේ serial interface එකක් කියන්නේ. සමහරලාට 4T එහෙම තියෙනවා. එතකොට ඒවා මේ routers වල තියෙනවා. ඒක serial interface වලින් තමයි සාමාන්‍ය වෙන network එකකට WAN link එක connect වෙන්නේ. හරිද? ඊට පස්සේ තව එකක් තියෙනවා auxiliary interface AUX කියලා. right? auxiliary right? AUX auxiliary interface. auxiliary interface. දැන් මේකෙන් මොකක්ද වෙන්නේ? auxiliary එකෙන් වෙන්නේ මේකත් අර RJ45 වගේ තමයි. ඕගොල්ලෝ අහලා තියෙද මේක? කවුද අහලා තියෙන්නේ? PABX කවුද අහලා තියෙන්නේ? PABX system කවුද දන්නේ? නිකන් roughly idea එකක් තියෙද PABX වල? ඉන්ටර්කොම් සිස්ටම් එක. ඔව් ඉන්ටර්කොම් උත් පුළුවන්. ඉන්ටර්කොම් තමයි yes. එතකොට මොනවා හරි example දන්නවද? නමක් මම කියන්නේ සාමාන්‍යයෙන් ඉන්ඩස්ට්‍රි එකේ PABX ටෙලිකොම් ලා කරනව නේද? ඔව් එරික්සන් වගේ අහලා තියෙනවනේ එරික්සන්. ඔව් එරික්සන් බ්‍රෑන්ඩ් එක. කවුද උත්තර දුන්නේ? චමිදුද? හෙලෝ. චමිදු. චමිදු right. ඔව් චමිදු. ඔයා හරි. එතකොට එරික්සන් කියන එක මේ ඇත්තටම අපි use කරලා තියෙන එරික්සන්. මොකද අපේ එරික්සන් තිබ්බේ අපේ E1 connection එකක් තිබ්බේ right. ඒ කියන්නේ අපි හිතමුකෝ කොලම්බෝ head office එක තියෙනවා. right. කොලම්බෝ head office එක කොලම්බෝ head office එක තියෙනවා. කොලම්බෝ head office එක තියෙනවා. කොලම්බෝ වල ඉඳන් E1 card එකක් අපි ගහලා තියෙනවා අපි තමුකෝ කොහෙද? අපි තමුකෝ පානදුර කියන පානදුර factory එක. හරි? ඒක E1 එක. එතකොට දැන් කොලම්බෝ වල ඉන්නවා අපි තමුකෝ 1000ක් ඉන්නවා. 1000ක් කියන්නේ users ලා හරි? active users ලා 1000ක් ඉන්නවා. ඒගොල්ලන්ට intercom phone තියෙනවා. intercom phone කියන්නේ අපි තමුකෝ ඒගොල්ලන්ගේ නම්බරේ 504 505. ඒ කියන්නේ මේ internal calls ඒගොල්ලන්ගේ desk එකේ ඒගොල්ලන්ගේ phone එකක් තියෙනවා. හරි? මෙහෙමයි. දැන් phone system ගැන කතා කරනවා වෙනම කතා කරනවා. ඒක analog phone තියෙනවා. digital phone තියෙනවා. හරි? IP phone තියෙනවා. මොකද අපි මේවා ඔක්කොගෙම වැඩ කරලා තියෙනවා. ඔක්කොම කියන්නේ දැනට අවුරුදු 2කට කලින් හැම ලෙවල් එකේම ප්‍රොජෙක්ට්ස් කරලා තියෙනවා ඉම්ප්ලිමන්ට් කරලා තියෙනවා Cisco IP phone තියෙනවා සාමාන්‍ය ලක්ෂයකමාරයි ෆෝන් එක ඒ ෆෝන් එක එනවා මෙතන ඩිස්ප්ලේ එකක් එනවා මෙතන ගෙලින්ම වීඩියෝ කෝල් එක ගන්න පුළුවන් හරිද එයාව පේනවා මට එයාව පේනවා එයාට මාව පේනවා හරි දැන් හැබැයි දැන් Cisco IP phone දැන් එනවා මේ දැන් Cisco තියෙනවා Mytel තියෙනවා ඔය පොඩි ෆෝන් ඇවිල්ලා තියෙනවා IP phone දැන් ඇත්තටම දැන් IP phone එකක් රුපියල් 8000ක් තියෙනවා හරිද මාකට් එකේ IP phone දැන් එනවා ෆෝන් IP phone වල එනවා dual port ඔයගොල්ලෝ දන්නවා මේක මම නිකන් කියන්නේ දන්නේ නැති අයත් තියෙන්නේ dual ports තියෙනවා එතකොට එක ෆෝන් එකක් ඒ IP phone එකේ එහෙම ඇවිල්ලා කනෙක්ට් වෙනවා හරිද කනෙක්ට් වෙලා මේ ෆෝන් එක ඔයාගේ ලැප්ටොප් එකට හරි ඩෙස්ක්ටොප් එකට හරි වදිනවා හරි එතකොට මෙතන අපි පොඩි 2 feet හරි නැත්නම් 1 meter හරි patch lead එකක් ගහලා අපි මේක ඔයාගේ ඩෙස්ක්ටොප් එකට නැත්නම් ලැප්ටොප් එකට කනෙක්ට් වෙටි ගන්න හැබැයි මෙතන ඇත්තටම යන්නේ මොකද මෙතන එතකොට මෙතන voice VLAN එකක් වැඩ කරනවා voice VLAN එකක් මෙතන data VLAN එක මම VLAN ගැන පස්සේ කතා කරන්න මම දැනට කිව්වේ
environmental ඉන්න අයට තේරෙනවද මම කියන්නේ මොනවද කියලා. මෙතන voice VLAN එකක් තියෙනවා මෙතන data VLAN එකක් තියෙනවා. එතකොට මේ port එක switch එකේදී අපි අතරම trunk කරලා යවන්න. trunk කරාට අපි tag කරනවා. tagging කියලා method එකක් තියෙනවා. tagging කියලා tag කරාට පස්සේ ඒ tag එක ඒ කියන්නේ call එක voice call එකක් නම් එයා මේකට tag කරලා එයා tag එක ගලවලා මෙයාට බාර දෙනවා. data අපි තමු data VLAN එක 10යි voice VLAN එක 99යි කියලා voice data VLAN එකෙන් ආවොත් එයා tag එක ගලවලා එයා data පැත්තට විතරක් දෙනවා. ඒ කියන්නේ laptop එකට. ඕම තමයි තියෙන්නේ. මම මේ නිකන් කිව්වේ. හරිද? right. මේවා ඉස්සරහට තීරේ. ඉතින් ඕගොල්ලෝ ක්ලාස් වලට join වුණොත් මේම ඕගොල්ලෝ අපේ ක්ලාස් වලට join වුණොත් ඕගොල්ලන්ට අපි ඉගෙන ගත්ත knowledge එක අපි share කරනවා. right? අපේ knowledge එක ඒ කියන්නේ in and out අපි share කරනවා. අපි ගාව මේ මුකුත් නැහැ තියාගන්න දෙයක් නැහැ අපිට. අපි දෙන එක තමයි කරන්නේ. right? එතකොට අපිට කියන්නේ අපි බොරු කියන්න ඕනේ නැහැ. ඉතින් අපි දැනට enterprise level එකේ ගොඩාක් systems අපි අල්ලලා බලලා ඔක්කොම තියෙනවා. ඉතින් ඕගොල්ලා අපිත් එක්ක හිටියොත් අපි අපේ class වලට join වෙන්න. ඉතින් අපි පුළුවන් තරම් support එක දෙනවා enterprise level එකේ කොහොමද networking තියෙන්නේ කියන එක. enterprise level එකේ. right. එතකොට දැන් PABX එක ගත්තොත් හරිද PABX එකේ ඔහොම E1 කාඩ් තියෙනවා ඊට පස්සේ ඕවල තියෙනවා දැන් ඇත්තටම ඕවල ස්ලොට්ස් තියෙන්නේ හරිද ඔය එක කාඩ් එකක මෙන්න ඔය වගේ කාඩ් එකක් ඔය වගේ ෆ්ලැට් කාඩ් ගහන්නේ අපි ඔය වගේ එක කාඩ් එක සාමාන්‍ය ලයින් 20ක් වගේ යනවා රයිට් ෆෝන් ලයින් 20ක් වගේ ගහ ගන්න පුළුවන් එක කාඩ් එකකින් හරිද එතකොට ඔහොම ගහලා ඕව අපි ඊට පස්සේ අපේ තියෙනවා ක්‍රෝන් මොඩියුල් එකක් ක්‍රෝන් ඕගොල්ලෝ දන්නවා මේ කියන අය ක්‍රෝන් මොඩියුල්ස් තියෙනවා ක්‍රෝන් මොඩියුල් වල තියෙනවා මෙන්න මෙහෙම එකේ ඉඳලා 1 2 3 4 5 6 ඔහොම නම්බර්ස් දාලා තියෙනවා. එතකොට මේකේ twisted pair එක අපි ගහලා මෙතන ක්‍රෝන tool එකෙන් අපි ගහනවා. හරිද? එතකොට මේ ක්‍රෝන tool එකේ මේ මෙතන ඉඳන් තමයි මෙන්න මේ ක්‍රෝන tool එකේ පිටිපස්සේ ඉඳලා twisted pair එකක් ගිහිලා අතර සමා UTP එකක් යන්නේ. UTP එකේ අපි use කරන්නේ කේබල් දෙකයි. හරිද? UTP එකක් ගිහිල්ලා අපේ කොහෙටද වදින්නේ? ඒ එහා පැත්තේ ස්විච් එකට වදිනවා. හරිද? ඒ රැක් එකේ ස්විච් එකට වදිනවා. ඒ ස්විච් එකේ වැදිලා ඒ ස්විච් එකේ ඉඳලා කේබල් එකක් යනවා ඒ අදාළ වර්ක් ස්ටේෂන් එකේ යූසර් එකේ. හරිද? එතෙන්ට ගියාට පස්සේ එයාගේ ඒක ෆෝන් එකට වදිනවා. හරිද? ඔහොම තමයි සෙටප් එක. දැන් අපි ඕවා පස්සේ කතා කරමු. කොහමද වර්ක් ස්ටේෂන් එකේ ඉඳලා රැක් එකට ඇවිල්ලා ඕම කොහොමද සෙට් වෙන්නේ කියලා. එතකොට දැන් මේ ක්‍රෝන මොඩියුල් එකේ ඉඳලා අපි දැන් PABX වල තියෙනවා ID MDF and IDF MDF and IDF MDF කියන්නේ main data frame internal data frame කියලා කියන්නේ හරිද එතකොට MDF එක ඇත්තටම MDF එකට එන්නේ අපේ අර මේ අපේ සාමාන්‍ය SLT හරි මේ අපේ කනෙක්ෂන් අපේ ලයින් අරන් තියනවා සාමාන්‍ය ලයින් 20 30 ගන්නවා ඒක කම්පැනියේ සාමාන්‍ය අපි ඩිරෙක්ට් ලයින් ගන්නවා. දැන් අපේ නම් ඩිරෙක්ට් ලයින් සමහරලාට අපි ඩිරෙක්ට් ලයින් 25 30ක් අරන් තිබ්බා. කියන්නේ ඒ ලයින්ස් 10න් තමයි අත්‍තරම කෝල්ස් එක යන්නේ. ලයින්ස් 10ම බිසි වුණොත් එක ඉන්ටර්කොම් එකක්වත් වැඩ කරන්නේ නැහැ. ඒ කියන්නේ එක ඉන්ටර්කොම් එකක්වත් කියන්නේ අපි තමු මම පාන්දුරේ ඉඳලා කොළඹට කතා කරනවා නම් වැඩ කරන්නේ නැහැ. හේතුව ලයින් 10ම බිසි. නැත්තම් ලයින් 20ම බිසි ADS ඒ කියන්නේ ඩිරෙක්ට් ලයින්. හරිද? ඒතකොට ඩිරෙක්ට් ලයින් 10 ඩිරෙක්ට් ලයින් වල ගණන් වැඩි. හරි? ඒතකොට මම මේ ඔයගොල්ලන්ට අයිඩියා එකක් දෙන්නේ මේ PABS සිස්ටම් එකේ ගැන පොඩි අයිඩියා එකක්. දන්නේ නැති අයට. හරිද? එතකොට මෙතන ඉන්ටර්නල් එකේදී තමයි මේක වදින්නේ. ඊට පස්සේ ඒක වදිනවා ආයි මේන් ඩේටා ෆ්‍රේම් එකට. හරිද? මේන් ඩේටා ෆ්‍රේම් එකේ ඇවිල්ලා කෙලින්ම ආයි අපේ මේ PABX එකේ උඩ තියෙන රවුටර් එක. ඒ රවුටරේ කනෙක්ෂන් වලට වදිනවා. ඔහොම තමයි සෙට් වෙන්නේ. එතකොට ඕක තමයි PABS වල පොඩි ස්ටෝරිය. එතකොට ඔන්න ඕ වගේ ඔයා හිතන්න දැන් සාමාන්‍ය එරික්සන් දැන් මෙහෙමයි. දැන් මම අලුත් ට්‍රෙන්ඩ් එකක් කියන්න එපේ. දැන් ඇත්තටම PABS old system. හරිද? දැන් මේවා යූස් කරන්නේ නැති තරම්. හැබැයි සමහර කම්පැනි වල එන්ටර්ප්‍රයිස් ලෙවල් එකේ ඒගොල්ලෝ ඉම්ප්ලිමන්ට් කරපු ඉඳ ඒගොල්ලෝ මේවා දැනට යූස් කරනවා.
මේවල කොස්ට් එක රිකරින් කොස්ට් පොඩ්ඩක් වැඩි. හරිද? එතකොට දැන් ඒගොල්ලෝ බොක්ස් ටයිප් එකට යන්නේ බොක්ස් ටයිප් එකට. හරිද? බොක්ස් ටයිප් එකට යන්නේ. එතකොට දැන් ගොඩක් Cisco call manager කියලා තියෙනවා. Cisco call manager. ඕම එක එක Ericsson වලත් එක එක බොක්ස් එනවා. IP බොක්ස් එනවා. එතන IP බොක්ස් එක ගාපු ගමන් IP බොක්ස් එකෙන් ඕගොල්ලන්ට පුළුවන් කම්පැනි කී දෙනාද ඉන්නේ කී දෙනාට හැමෝටම IP ෆෝන් එකක් දාන්න. IP ෆෝන් එකක් දාලා ඒකේ ඔක්කොම voice يعني call recording call billing මම කියන්නේ PABX එකේ function නා call recording පුළුවන් call billing පුළුවන් call billing කියන්නේ මාසයක් ඇතුළත මගේ extension එක 505 නම් මේ මාසයක් ඇතුළත මම කොච්චරක් calls ගත්තද මම කොහෙටද ගත්තේ calls outgoing කීයද මට ආපු calls මොනවාද මම පිට රටට IDD ගත්තද IDD ගන්න ඕන නම් මේකට IDD active කරලා තියෙන්න ඕනේ මේ phone number IDD active කරන්න වෙනම තියෙනවා PABX එකේ system එකේ commands වගේක් ඒ commands ගාලා තමයි active කරන්නේ ඒක වෙනම language එකක් ඒක ඇත්තටම ඒක ඉගෙන ගන්න ඕනේ හරිද එතකොට එහෙම ගහලා ඔයාගේ මැනේජර්ට යවනවා at the end of the month මෙන්න සමන්ත අරන් තියෙන calls ටික මෙන්න මේ numbers වලට මෙයා calls අරන් ආවා. එතකොට මෙයාගේ call billing එකේ report එක. එතකොට outgoing මෙච්චර. එතකොට ඒගොල්ලෝ ඒක අපි හිතමු ගාණක් දාන රුපියල් 5500ක calls අරන් තියෙනවා. right? call waiting call billing or transferring ඊට පස්සේ මේ automatic redialing අනම්මන ඔක්කොම දාන්න පුළුවන්. මම මේ කියන්නේ PABX පැත්ත. හරි? එතකොට දැන් මේ PABX පොඩ්ඩක් PABX පොඩ්ඩක් අලුත් වෙලා දැන් box type වලට ඇවිල්ලා තියෙනවා. box type කියන්නේ IP. හැබැයි IP විතර නෙමෙයි ඒවලට analog and digital phone උත් ගහන්න පුළුවන්. right? එහෙමත් පුළුවන්. right. මම නිකන් කිව්වේ එතකොට මම මේ PABX එක ගැන පොඩ්ඩක් කිව්වේ ඕගොල්ලන්ට. එතකොට දැන් මේ PABX එක තියනවානේ. දැන් මේ ඔයා හිතන්න දැන් මෙට්‍රොපොලිටන් දන්නවනේ. අවුරුදු මෙට්‍රෝ වල වැඩ කරන අය නෑනේ මෙට්‍රොපොලිටන්. එතකොට මෙට්‍රොපොලිටන් ගන්න හොඳ රෙපියුටඩ් කම්පැනි යන්නේ. හරි. ඒගොල්ලා Ericsson brand එක කරනවා. තාම කරනවා මම දන්න විදිහට. ඒගොල්ලා දැන් box type කරනවා. PABX ගොඩක් හැන්ඩල් කරන කම්පැනියක්. ලංකාවේ top 10 ලංකාවේ ලොකු කම්පැනිස් වල PABX මේගොල්ලෝ තමයි හැන්ඩල් කරන්නේ. හරි. මේම ඕගොල්ලෝ IT ඉන්ඩස්ට්‍රි එකේ ඉන්න ඕන නම් environment එක හොඳට දැනගන්න. මොනවාද යන ටෙක්නොලොජිස් ගැන දැනගන්න. හරිද? මිනිස්සුන් අඳුර ගන්න. right? isolate වෙලා ඉන්න එපා. right? ඒක තමයි ඕගොල්ලන්ගේ ට්‍රෙන්ඩ් එක වෙන්න ඕන. right? ඕගොල්ලන්ට contacts ඉන්ඩස්ට්‍රි එකේ contacts වැඩි වෙන්න ඕගොල්ලෝ ගැන දැනගන්න. right? ඒක ඕගොල්ලෝ ඇති කරගන්න. මොකද ඕගොල්ලන්ට ඒව කොහෙදී හරි ප්‍රයෝජනයක් වෙනවා. right? ඉතින් දැන් අපි කොරෝනා කාලේ තමයි අපි එළියට බැස්සේ. දැන් අපි ජොබ්ස් දාලා ආපු මිනිස්සු. අපි අපේ ජොබ්ස් දාලා ඇවිල්ලා අපි බිස්නස් එකක් කරන්න ඕන කියන මොරාල් එකෙන් එළියට බැහැලා අපි එළියට බායිද්දි ඇත්තටම දැන් මම එළියට බායිද්දි කොරෝනාවේ මම 2019 ඩිසෙම්බර් එළියට බැස්සේ. ෆුල් ටයිම් බිස්නස් කරන්න ඕනේ කියලා. එතකොට මාස දෙකෙන් කොරෝනා ආවා. ඒ වුණාට අපිට තිබ්බ කන්ටැක්ට් සහ අපි මිනිස්සුන්ට කරපු උදව් අපි මිනිස්සුන්ට ඒක කොහොමද රිලේට් වුණේ අවුරුදු 10ක් 15 අපි කොහොමද වැඩ කරේ අපි මොන කන්ටැක්ට්ස්ද හදාගෙන එළියට බැස්සේ කියන ඒවලුත් එක්ක ඇත්තටම අපි සර්වයිව් වෙලා ඉන්න කිසි ප්‍රශ්නයක් නැහැ අපිට වැඩ තියෙනවා. හරිද? ඒක හේතුව දැන් උනත් අපේ ගොඩක් ලොකු ප්‍රොජෙක්ට්ස් යනවා ඩෙවලොප්මන්ට් ප්‍රොජෙක්ට්ස් යනවා දැන් අපිට තියෙන ප්‍රශ්න නෙට්වර්කින් ප්‍රොජෙක්ට්ස් වගේක් තියෙනවා. ඉතින් අපිට ඒ වලට දැනට අපිට යන්න බැරි ප්‍රශ්නේ තියෙනවා කර්ෆියු ඉඳලා. නැත්තම් අපේ ඔන්ලයින් බිස්නස් ඊට පස්සේ ඩෙවලොප්මන්ට් සොෆ්ට්වෙයාර් පැත්තේ අපිට වැඩ තියෙනවා. ඉතින් ඒක මම කියන්නේ ඕගොල්ලෝ ඒවා අපි ගේන් කරගත්තේ නිකන් නෙමෙයි. හැම වෙලාවෙම හම්බල් විදියට මිනිස්සුත් එක්ක වැඩ කරන්න. ඒක මම මේ කියන්නේ හම්බල් ඕගොල්ලෝ කම්පැනි වල හම්බල් විදියට මිනිස්සුත් එක්ක වැඩ කරන්න. මිනිස්සුත් එක්ක වැඩ කරද්දී හොඳට වැඩ කරද්දී ඕගොල්ලන්ට ඒක කවදාරි තේරෙයි ඕගොල්ලෝ කම්පැනිෙන් එළියට ගියාට පස්සේ ඕගොල්ලන්ට එන කෝල්ස් ප්‍රමාණය
ඕගොල්ලන්ට මොන හරි ඒ කියන්නේ අන්න ඒ වලින් තමයි ඕගොල්ලන්ට ෆීල් එන්නේ. ඔයා කාවද හම්බ කරේ. අපි ඇත්තටම අපි සල්ලි හම්බ කරපු මිනිස්සු නෙවෙයි අපි මිනිස්සුන්ව හම්බ කරලා තියෙනවා. මිනිස්සුන්ව හම්බ කරපු හින්දා ඒ හරහා සල්ලි හම්බ කරන්න හරි ලේසි. මම මේ ඕගොල්ලන්ට කියන්නේ අපි කියන්නේ අපි ඒ තැන්වල ඉඳලා තියෙන. ඉතින් ඕගොල්ලෝ කම්පැනි අපි ඕගොල්ලෝ අපිට වඩා ගොඩක් බාල ළමයි. ඉතින් අපේ මල්ලිලා වගේ සෙට් එකක් ඉන්නේ. ඉතින් ඕගොල්ලන්ට අපි කියන්නේ මේ අපි කියන ඒවා පොඩ්ඩක් ඔලුවට දාගන්න. රයිට්. එතකොට ඕගොල්ලන්ට තේරෙනවා ඕගොල්ලන්ගේ ඇටිටියුඩ්ස් උනා සමාලාට වෙනස් කරන්න වෙයි. රයිට්. ඉස්සරහට යන්න ඕන නම්. රයිට්. එතකොට දැන් මේ මෙට්‍රොපොලිටන් රයිට්. එතකොට දැන් මේ මෙට්‍රෝ අපි හිතමුකෝ දැන් මේ අර රවුටරේ තියනවානේ රවුටරේ AUX එක තියනවානේ ඔක්සිලරි පෝට් එක මේ ඔක්සිලරි පෝට් එකේ සාමාන්‍යයෙන් මොඩම් එකක් ගහලා හරිද ඔයා හිතන්න මේක ඇවිල්ලා පානදුර කියලා ඒගොල්ලන්ගේ normal දැන් PABX එන්නේ මොනවද දැන් PSTN දන්නවනේ PSTN මොනවද PSTN කියන්නේ මොකද්ද PSTN කියන්නේ public switch telecommunication හරි ටෙලිකොමියුනිකේෂන් නෙට්වර්ක් සාමාන්‍යයෙන් අපේ PSTN එක හරහා තමයි අපි ওই ගෙවල් වල එන්නේ ওই ගෙවල් වල මේ SLT ෆෝන් ලයින් එන්නේ ওই PSTN එක හරහා. ඒතකොට ඇත්තටම මේ කනෙක්ෂන් එක උනා මෙට්‍රොපොලිටන් වල අපිට මේ රවුටර් මේ මොඩම් එකට දීලා තියෙන PSTN එකක් කරා ඒක ලයින් එකක් කරා මේක මොඩම් එකට ගහලා ඒ මොඩම් එකේ ඉඳලා කේබල් එකක් හරිද ඒ මොඩම් එකේ ඉඳලා කේබල් එකක් ඇත්තටම RJ45 කේබල් එකක් ඇවිල්ලා අර PABX රවුටරේට වැදිලා තියෙනවා. දැන් සමහරවිට අපි ඔෆිස් එකේ ඉන්න කාලේ අපිට කියනවා මෙට්‍රෝ වලින් කෝල් එකක් ඇවිල්ලා කියනවා සමන්ත පුළුවන් නම් මේ පුළුවන් නම් මොඩම් අපි මොඩම් එක හැම වෙලාවෙම ඔන් කරලා තියන්නෙත් නැහැ. මොකද අපිට ප්‍රශ්නයක් නේ. ඉතින් අපි මොඩම් එක ඔන් කරන්නේ මෙට්‍රොපොලිටන් වලින් මෙට්‍රොපොලිටන් අපිට කෝල් කරාට තමයි. මෙට්‍රොපොලිටන් කියනවා සමන්ත පොඩ්ඩක් ඕක ඔන් කරන්න මොඩම් එක ඔන් කරන්න පොඩි කන්ෆිගරේෂන් වගේක් තියෙනවා. සමහරවිට අපි මේල් එක දාලා අපි කියනවා මෙන්න මේ මොකද අපිට PABX එකේ මොකද එරික්සන් PABX සර්වර් එකට ලොග් වෙන්න අපිට හම්බෙන්නේ නැහැ. හේතුව ඒක තනිකර මැනේජ් සර්විස් එකක්. ඒක මැනේජ් සර්විස් එක බලන්නේ දැන් ඇත්තටම ඕගොල්ලෝ සපෝට් කරන්නේ මැනේජ් සර්විසස් වලට. ඕගොල්ලෝ දන්නවනේ. ඕගොල්ලෝ දැන් මම මේ ටර්ම් මේ ආයිලා එන්ටර්ප්‍රයිස් ටර්ම්ස් මේවා දැනගන්න. මැනේජ් සර්විසස්. හරිද? ඔයා හෙල්ප් ඩෙස්ක් උනත්, ඔයා IT සිස්ටම් ඉංජිනේර් උනත්, ඔයා නෙට්වර්ක් ඉංජිනේර් උනත්, ඔයා මොන ඉංජිනේර් උනත්, මොන මැනේජර් උනත් ඉන්ෆ්‍රාස්ට්‍රක්චර් නම් ඉන්ෆ්‍රාස්ට්‍රක්චර් පැත්ත නම් ඔයා සපෝට් කරන්නේ කම්පැනි වල මැනේජ් සර්විසස් වලට. right managed services ඕක යන්නේ managed services එතකොට මේ managed services වලට මම කම්පැනියක් විදියට මම කාට හරි සපෝට් කරනවා නම් ඒ ඩිවයිස් එක මට තමයි අයිති ඒ ඩිවයිස් එකට ඒ කම්පැනි ඉන්න අයට ලොග් වෙන්න බෑ මම තමයි කොහොම රිමෝට් ලොග් වෙන්නේ මම රිමෝට් ලොග් වෙද්දි මම කියනවා මට ওই මොඩම් එක ඔන් කරලා දෙන්න මම මොඩම් එක හරහා දැන් මම මෙට්‍රොපොලිටන් ඔෆිස් එකේ ඉන්නේ උදාහරණයක් වශයෙන් මම මේ උදාහරණයක් ගන්නෙ මෙට්‍රොපොලිටන් මෙට්‍රෝ එකේ ඉඳලා මම මගේ කම්පියුටරේ මොකක් හරි රිමෝට් සෙෂන් එකක් කරන් ටෙල්නෙට් හරි මොකක් හරි ආවා මොකද ටෙල්නෙට් නැත්තම් ටෙල්නෙට් කරන්න පුළුවන් සාමාන්‍ය නැත්නම් SSH කරනවා සිකුව ෂෙල් එකෙන් යනවා සිකුව ෂෙල් එකකින් මේ දෙකේ වෙනස මොකද්ද කවුද දන්නේ දැන් මෙතන ඉන්න ගොඩක් වැඩ කරන අය ටෙල්නෙට් එකේ SSH වෙනස SSH එකේ වෙනස කවුද අපේ සෙට් එක දන්නේ නැද්ද ටෙල්නෙට් and SSH අතර වෙනස පොඩි වෙනසක් තියෙනවා ටෙල්නෙට් එකේ SSH අතර වෙනස තමයි ටෙල්නෙට් ඇවිල්ලා clear text යන්නේ SSH ඇවිල්ලා encrypted හරිද ඒ කියන්නේ මම ට්‍රාන්ස්ෆර් කරද්දී මගේ ඒවා කවුරු හරි inducer නැත්තම් man in the middle අපි කියනවා inducer කියලා නැත්තම් man in the middle එයා හැක් කරලා බැලුවොත් එයාට පේනවා මගේ පාස්වර්ඩ් එක. මොකද මම යවන්නේ clear text unencrypted data telnet. telnet වලින් unencrypted data තමයි යන්නේ. හැබැයි SSH කියන්නේ secure shell ඒක encrypted කරලා යන්නේ. SHA-256 වලින් SHA කියන්නේ encrypted algorithm එක. SHA වලින් අපි
මේව කරලා යවන්න. හරි. අපි ඒ ගැන සිකියුරිටි පැත්ත ගැන පස්සේ කතා කරමු. right. දැන් මේ කියපු දේවල් වලින් මොනවා හරි අහන්න තියෙද කාට හරි ප්‍රශ්නයක්? මේ උගන්වපු දේවල් මොකක් හරි තේරුම් නැති තැන කාට හරි ප්‍රශ්න අහන්න පුළුවන් ඕනෙක් කෙනෙක්ට. මම දන්නේ නැති දෙයක් තියෙනවා මම අහලා හරි කියලා දෙන්න. මොකද අපේ යාළුවෝ ඉන්නෝ CCI CC ඒ කියන්නේ එක එක ලෙවල් එකේ කට්ටිය ඉන්ඩස්ට්‍රි එකේ ඉන්නවා. අපි දන්නවා ප්‍රශ්නයක් නැහැ. ඕනම ලෙවල් එකේ ප්‍රශ්නයකට උත්තර මම දන්නේ නැත්නම් අපි හොයලා දෙනවා. ඒ සපෝට් එක අපි අපේ ළමයිට කරනවා අනිවාර්යයෙන්ම එකෙන්ම. මට කියන්න බලන්න මේක මේ මොන හරි තේරුම් නැති තැන කාට හරි. හැමෝටම තේරුණා? නැත්තම් මං කියවගෙන ගියා ඕගොල්ලෝ නිකන් අහන්න හිටියා වගේ වැඩක් දුන්නේ. ආ? හෙලෝ කට්ටිය තේරුණාද? තේරුණා කියලා හරියට කියන්න. ඒතර මම දන්නවා පොඩක් ඉන්ටරැක්ටිව් වෙන්න සෙෂන් එකට. හෙලෝ. ඔව් චමොත්. ඔව් තේරුණා. රයිට් නේම. හරි. දසුන් වාට තේරුණාද ප්‍රශ්න නැද්ද? ඔව් ප්‍රශ්න නැහැ තේරුණා. රයිට් නේම. හරි. හරි දැන් එතකොට මේ හරි එතකොට දැන් එතකොට අන්න හරි දැන් අර ඔන්න ඔතනදී මම මේ දැන් මෙතන මේ PXBS රවුටරේට ගහනවා ගුවානේ මම ගහන්නේ මොකටද දන්නවද ඔක්සිලරි පෝට් එකට ඔක්සිලරි පෝට් එකට තමයි ගහන්නේ හරිද ඔන්න ඒක තමයි රවුටරේ තියෙන වැදගත්කම මේ පෝට් ගැනනේ අපි තාම කිව්වේ රවුටරේ ඔක්සිලරි AUX කියන පෝට් එකෙන් අවශ්‍ය වෙන්නේ ඔන්න ඕ වගේ මේකත් එතකොට අර රිමෝට් සෙෂන් එකක් එස්ටැබ්ලිෂ් කරගන්න ක්‍රමයක් රවුටර් එකකට වෙන කොහේ හරි ඉඳලා ලොග් වෙද්දි රිමෝට් සෙෂන් එකක් විදියට එස්ටැබ්ලිෂන් සෙෂන් එක ස්ටාර්ට් කරන්න අපිට මේ ඔක්සිලරි පෝට් එක හරහා ඩිවයිස් එකට ලොග් වෙන්න පුළුවන් කියන එක අදහස් කරේ මම රයිට් නැත්තම් අපිට නෝමල් නෙට්වර්ක් ඊතර්නෙට් පෝට් එකෙනුත් කනෙක්ට් වෙන්න පුළුවන් ටෙල්නෙට් හරහා ප්‍රශ්නයක් නැහැ හැබැයි මේක ඇවිල්ලා ස්පෙෂල් කේස් එකක් ඔක්සිලරි පෝට් එක හරහා වුණත් ඔයාට පුළුවන් ඩිවයිස් එකට රිමෝට්ලි ලොග් වෙන්න හරිනේ දැන් මේක කියන්න තමයි මේ ඔක්කොම ස්ටෝරීස් ටික කිව්වේ මොකද ඒක නිකන් කියලා තේරුමක් නැහැ ඕගොල්ලන්ට PABX ගැන පොඩි අයිඩියා එකක් දීලා ඒක කොහොමද වෙන්නේ කියලා දීලා පොඩි ඉන්ට්‍රස්ටිං එකක් ඇති කරලා තමයි මම මේක කිව්වේ. නැත්තම් මට මේක කෙලින්ම කියන්න තිබ්බා. මොකද එහෙම ස්ටයිල් එකකට අපි උගන්වන්නේ නැහැ. අපි සාමාන්‍ය මොනවා හරි පටන් ගත්තට පස්සේ ඒක අපි දන්න ටිකම කියලා දානවා. එකපාර ඉවරයි. එතකොට ළමයිට අල්ලගන්න ළමයා අල්ලගන්න. right. හරි තාම මේ අපි පළවෙනි ස්ලයිඩ් එකේ ඉන්නේ. හරි. හරි. ඊගාවට මම කියන්නේ හරි එක්ස්ටර්නල් රිපෝට් එක හරි දැන් එතකොට මෙහෙමයි සාමාන්‍යයෙන් ලෝකල් ලොගින් කරන්න රවුටර් එක ලෝකල් ලොගින් කරන්න අපිට පුළුවන් ලෝකල් ලොගින් කරන්න අපිට පුළුවන් එකක් තමයි කොන්සෝල් එකක් කියන්නේ මේක විතරයි තියෙන්නේ කොන්සෝල් පෝට් එක හරහා පුළුවන් ලෝකලි ලොගින් වෙන්න හරිද රිමෝට් ලොගින් එකට තමයි අපිට ඊතර්නෙට් පෝට් පුළුවන් හරි සීරියල් පෝට් පුළුවන් ඕන එකක් පුළුවන් හරි ඕවලින් අපිට ලොග් වෙන්න පුළුවන් ඊට පස්සේ ඔක්සිලරි පෝට් වලින් පුළුවන් ඕන එකක් පුළුවන් ප්‍රශ්නයක් නැහැ හරි
හරි හරිනේ නන්ද මේ ස්ලයිඩ් එක පොඩ්ඩක් අපි ඊගාව ස්ලයිඩ් එක යමු මොකද්ද කියලා බලන්න ඊගාව ස්ලයිඩ් එක හරි මෙතන මොඩ්ඩක් කියලා තියෙනවා මේකේ මොන වගේ රවුටර්ස්ද අපිට මාකට් එකේ තියෙන්නේ කියලා. හරිද දැන් ඇත්තටම දැනට මාකට් එකේ නම්බර් 1 වගේ මේක යනවා. මං කියන්නේ සාමාන්‍ය එන්ටර්ප්‍රයිස් ලෙවල් එකේ. කොස්ට් එක අඩු ඒවා නෙමෙයි එන්ටර්ප්‍රයිස් ලෙවල් එකේ යන්නේ මේක. ජුනිපර් යනවා. ජුනිපර් දන්නවනද JNCIA හරි JNCIP මේ මොනවාද මේ සර්ටිෆිකේෂන් ජුනිපර් කියන්නේ top 10 වල top 10 නෙමෙයි හොඳම මේක යන්නේ ජුන් OS කියලා. OS එක කියන්නේ ජුන් OS. නේ මම නෙට්වර්කින් ඉගෙන ගන්න හැමදේම ඉගෙන ගන්න වෙනවා. හරි අපි සාමාන්‍යයෙන් අපි උගන්වද්දී අපි දන්න දේ හැමදේම උගන්වනවා. මොකද නෙට්වර්කින්නේ දැන් ජුන් OS කියන්නේ මේ නෙට්වර්කින් ජුනිපර් කියන්නේ Cisco විතරක් නෙවෙයි ජුනිපර් කියන්නේ හොඳ දැන් මේ Cisco වල ඉන්න මේන් Cisco benchmark කරන්න තියෙන්නේ මෙයත් එක්ක තමයි ඉතින්. bench දන්නවනේ benchmark කරනවා කියන්නේ දන්නවනේ benchmark කරනවා කියන්නේ සසඳලා බලනවා මොකද්ද හොඳ එක කියලා. comparatively check. benchmark කරනවා කියන්නේ comparatively checking කරනවා. හරිද? මොකක් හරි දෙකක් මොඩල් දෙකක් වෙන්න පුළුවන්. cars දෙකක් වෙන්න පුළුවන්. ඕ වගේ. අපි තුමු BMW Ferrari ඕ වගේ. හරි? ඕ වගේ benchmark කරනවා. සසඳලා බලනවා. එතකොට Cisco එකත් එක්ක සසඳලා බලන්න තියෙන සාමාන්‍යයෙන් ටයි යන්නේ Juniper තමයි. හරිද? Juniper වල රන් වෙන්නේ Jun OS. හරි? right. Juniper වල රන් වෙන්නේ Jun OS. හරි? right. එතකොට මේ Juniper network certified information ඔන්න වගේ GNCIA ඔගේ JNCA මතකත් නැහැ. මේ JN ඔය තියෙනවා certification වගේක්. හරි. Juniper JN CIA හරි මේ තියෙන්නේ හරිනේ JNCI හරි Juniper Network Certified Associate Junois හරිද මේකෙත් MCQ තියෙන හරි මම ඔයගොල්ලන්ට නිකන් කියන්නේ මේ ඉන්ඩස්ට්‍රි එකේ තියෙන දැන් මේ Juniper වලට ගොඩක් කට්ටිය යනවා මොකද DMS Juniper කරනවා ඒගොල්ලන්ගේ DMS ඒගොල්ලා Juniper විකුණනවා කියන්නේ ඒගොල්ලන්ගේ devices තියෙනවා මොකද අපි Juniper projects කරලා තියෙනවා හරි අපි කරලා තියෙනවා ඒකට Juniper networks ඒ කියන්නේ Juniper projects කරලා තියෙනවා ඒකට අපේ දැනට Juniper solutions දෙනවා මම දැනුවත්ද DMS දෙනවා අනිවාර්යෙන් මේගොල්ලෝ දෙනවා මේ KBXL දැන් ඔයගොල්ලෝ කම්පැනි ගැන දැනගන්න KBXL කියන්නේ හොඳ ලංකාවේ හොඳ කම්පැනියක් නේ ඒගොල්ලෝ networking solutions දෙනවා DMS කියන්නේ ලංකාවේ හොඳ කම්පැනියක් නේ ඒගොල්ලෝ networking solutions දෙනවා එතකොට මේගොල්ලා Juniper කරනවා මේවා මම හිතන්නේ Juniper ඒගොල්ලෝ පාර්ට්නර් අරගෙන ඉන්නේ නිකන් කරන්නේ නැහනේ දැන් Juniper මට මතකයි Juniper එකපාරක් අපි ගෙනාවා Juniper core switch එක
මංගාව ෆොටෝස් ඇති මම වෙලාවක පෙන්නන්න ස්විච් එක කොහම අපේ අල්මාරිය ඒ කියන්නේ අතරම අල්මාරියක් විතර සයිස් ඒ කියන්නේ ස්විච් එකේ සයිස් එක 42U රැක් එකක් වගේ ස්විච් එක හරි ස්විච් එක මේක මම හිතන්නේ 10 මිලියන් 10 මිලියන් කියන්නේ කෝටියයිනේ හරිනේ right එතකොට මේ ඇවිල්ලා මේ ඒ සර්ටිෆිකේෂන් Java Cisco වගේම තමයි මේ ඇවිල්ලා ඇඩ්මිනිස්ට්‍රේටර් එක මේකේ ප්‍රොෆෙෂනල් එකක් තියෙනවා හරි මේකේ CI එකට පස්සේ JNCIP කියලා ඇත්තේ ඔව් මේ තියෙන JNCIA JNCIP යෝදී Juniper Network Certified Internet Associate Juniper Network Certified Internet Specialist Juniper Network Certified Internet Professional Juniper Network Certified Internet Expert මේක අර CCIE වගේ තමයි පේනවනේ ඒගොල්ලෝ ඉක්වල් කරලා තියෙන ගානට සර්ටිෆිකේෂන් ටික ගානට එකම හොරිසොන්ටල් ලයින් එකේ හදලා තියෙන්නේ ඒගොල්ලත් මේක ඇවිල්ලා CCIE ලෙවල් එකේ එකක් Cisco නම් CCIE Cisco නම් මේක සමානයි මේ වගේ සර්ටිෆිකේෂන් ඒ කියන්නේ ඒගොල්ලන්ගේ ප්‍රොඩක්ට් එක සම්බන්ධ right මේ ඕගොල්ලන්ට පොඩ්ඩක් දැනගන්න කියන්නේ මේවා මේ මොකද මේ ඉන්ඩස්ට්‍රි එකේ ඉන්නවා නම් මේවා දැනගන්න අඩුම තියෙන ප්‍රොඩක්ට් ගැන දැනගන්න මේ මාකට් එකේ මේ මාකට් එකේ තියෙන සුපිරිම බඩු මේවා දන්නේ නැත්නම් වැඩක් නැහැ මේ ඇයලා මේ තියෙන්නේ network internet professional කවුරු හරි Juniper ඉගෙන ගන්නව ආස නම් ඕන තරම් torrent තියෙනවා බලන්න environment is available just want to do it හරි ඕගොල්ලෝ ජොබ් කරලා ලොකු තැන් වලට network specialist කෙනෙක් වගේ බලන්න ඕන නම් මේවා බලන්න මේ වගේ සර්ටිෆිකේට් මේ පේනවා දැන් මේවා බලන්න මේ ඔක්කොම concept එකයි IPv4 IPv4 routing fundamental RIP OSPF ISIS BGP MPLS LED RSVPT ඔය තියෙන්නේ VLAN tunnels high availability network manager firewall filters මොකද්ද මේ ඇයිලා JNCIS එකේ syllabus එක right මම නිකන් කිව්වේ Juniper ගැන මේ මෙතන Juniper ගැන කිව්ව තියදමින්දා ඒතකොට ඒක ඇවිල්ලා leading certification එකක් මාකට් දැන් සමහර අය ඔයා බලන්නට top jobs වල බලන්නකෝ top jobs වල මේ කෙලින්ම මේ certification ඉල්ලලම job අහලා තියෙනවා අපි නා ඒ දවස්වල මම කිය ඒ දවස්වල බෑ දැන් නම් top jobs බලන්නේ නැහැ මේ ඒ දවස්වල බලද්දි ඒ කියන්නේ 2015 16 Juniper ආවේ ඒ දවස්වල Juniper ඇත්තටම ආවේ 2000 මෙහි ට්‍රෙන්ඩ් එක අපි මේවා යූස් කරේ 2014 වගේ 14 15 වගේ එතකොට Juniper එන කාලේ නියමයි devices මේවල තියෙනවා නියම WAN controllers තියෙනවා මේ Juniper අපි එකපාරක් මේ ලොකු WAN control එකක් ගැන WAN ඒ කියන්නේ ලොකු ප්‍රොජෙක්ට් එකක් කරා මේ wireless ඒ කියන්නේ මේගොල්ලන්ගේ එනෝ ඕගොල්ලෝ දන්නවනේ WAN controllers අහලා තියෙද කවුද අහලා තියෙන්නේ චමෝද අහලා තියෙද WAN controllers චමෝද දසු නෑනේ right තුසිත අහලා තියෙද WAN controllers නෑ සර් නෑනේ right දැන් මෙහෙමයි දැන් සාමාන්‍යයෙන් දැන් wireless networking ගැන කතා කරද්දි වෙනම ඒකයිලා වෙනම ට්‍රෙන්ඩ් එකක්
දැන් ඉස්සරහට ගොඩක් වයර්ලස් තමයි වයර්ලස් පොඩ්ඩක් බලා ගන්න ඕනේ මොකද හැමෝම දැන් වයර්ලස් වලට මූව් වෙනවානේ මොකද දැන් මේකනේ දැන් මෙතන තිද්දේ දැන් මෙතන වයර්ලස් and wired එකේ තියෙන වෙනස දැන් මේවල අලුත් ටෙක්නොලොජි හොයාගත්තට පස්සේ මේවල ස්පීඩ් එක වැඩි වෙලා තියෙනවා මොකද අනික මෙතන ප්‍රශ්නයක් නැහැනේ දැන් මෙතන කේබලින් පාර්ට් එකක් තියෙනවානේ මේ කේබලින් පාර්ට් එකම අයින් වෙනවානේ කේබලින් පාර්ට් එක අයින් වුණාට පස්සේ ඒ කොස්ට් එක ඇත්තටම ඉතුරු වෙනවා නේ එහෙම එකක් තියෙනවා එතකොට දැන් වයර්ඩ් යද්දී සමහර සොෆිස්ටිකේටඩ් ඒරියාස් වල වයර්ස් අදින්න බෑ එහෙම ප්‍රශ්න තියෙනවා ගොඩක් තනිකර එක ප්‍රශ්න තියෙනවා එතකොට ඔහොමයි දැන් ඇත්තටම දැන් අපි මේ ළඟදී ෆයිබර් වගේක් කරා මම මේ කියන්නේ ඕගොල්ලෝ දැන් මෙතන සෙට් එකක් ඉන්නවා දැන් ඕගොල්ලන්ට මේ ඕගොල්ලෝ දැන් කම්පැනි වල මොන හරි ඕගොල්ලෝ මන් දන්නේ නැහැ ඕගොල්ලෝ ඒ තත්ති ඉන්නවනම් ඕගොල්ලන්ට අපිට කරන්න පුළුවන් සපෝට් එකක් තියෙනවා ඕගොල්ලන්ට පුළුවන් නම් ඕගොල්ලන්ගේ මොන හරි ප්‍රොජෙක්ට්ස් ආවොත් අපිට කියන්න මට ගෙලින් මගේ පර්සනලි කතා කරලා කියන්න සර් මෙහෙම වැඩක් තියෙනවා සර්ට කෝට් එකක් දෙන්න පුළුවන් මොකද අපි දැන් කම්පැනි අපි දැන් මගේ හાર્ඩ්නෙට් සර්විස් කියලා IT ෆර්ම් එකක් තියෙනවා ඉතින් අපි ඒකේ කරන්නේ අපි නෙට්වර්කින් සොලියුෂන්ස් දෙනවා ෆයිබර් අදිනවා UTP අදිනවා Cisco ඕන දෙයක් කරනවා මේ පැත්ත ඊට පස්සේ අපි කරනවා software development කරනවා mobile applications කරනවා web development කරනවා හරිද ඊට පස්සේ networking laptop desktop repairing printer repairing ඕනම hardware equipment එක repair කරනවා ඒවා supply කරනවා material ඕන ඒ පැත්ත කරනවා ඊට අමතරව designing graphic designing කරනවා ඒ පැත්ත. ඒ කියන්නේ company artwork designing right ඊට පස්සේ අපි දුමු ඔය සාමාන්‍ය offset designing තියෙන. ඒ කියන්නේ visiting card ඊට පස්සේ අපි දුමු visiting card ඊට පස්සේ ඔය එක birthday card ඕනම designing පැත්ත graphics පැත්ත. ඒතකොට අපේ වෙනම set එකක් ඉන්නවා. right ඒතකොට අපේ company එකෙන් ඕවා ඔක්කොම වෙනවා. ඒතකොට ඕගොල්ලන්ට as a support ඕගොල්ලන්ට පුළුවන් ඕගොල්ලෝ හිතුවොත් මේමයි ඕගොල්ලන් කම්පැනිෙන් මම දන්නේ ඕගොල්ලන් ඉන්න පොසිෂන් එකත් එක්ක ඩිපෙන්ඩ් වෙනවා මෙන්න මෙහෙම ප්‍රොජෙක්ට් එකක් ආවොත් මෙතන නෙට්වර්ක් පොයින්ට් 10ක් ගන්න ඕනේ වයර්ලස් මොනවා රවුටර් නැත්නම් ස්විචස් එක රවුටර් එකක් දෙන්න ඕනේ නැත්නම් මොනවා හරි අපි ලෝඩ් බැලන්සින් මොනවා හරි කරන්න ඕනේ බොක්ස් එකක් දාන්න ඕනේ ඔය මොනවා හරි ඕන එකක් ඒ කියන්නේ IT සම්බන්ධවට ඕන මොනවා හරි ප්‍රොජෙක්ට් එකක් ආවොත් අපිට කියන්න අපිට ප්‍රොපෝසල් එකක් දෙන්න පුළුවන් ඇවිල්ලා බලලා එස්ටිමේට් එකක් දෙන්න පුළුවන් ඒක ප්‍රශ්නයක් නැහැ right මං කියන්නේ ඉස්සරහට කොරෝනා වලින් පස්සේ හරි ඕ මොනවා හරි ආවොත් ඕගොල්ලෝ මතක තියාගන්න ඕගොල්ලන්ගේ සර් ඕවා කරනවා කියලා. කම්පැනියක් විදියට රයිට්. ඉතින් ඕගොල්ලෝ ඒ සපෝට් එක දෙන්න. මොකද අපිට වැඩක් දුන්නොත් අපි සුපිරියටම කරනවා. රයිට්. ඉතින් අපි දැනට ලොකු කම්පැනි වලට සපෝට් කරනවා. රයිට්. ලංකාවේ ලොකු කම්පැනි වලට සපෝට් කරනවා දැනටම. කරලා තියෙනවා කරනවත් එක්ක. ඉතින් මේ එහෙම. ඒක මම නිකන් කිව්වේ. ඒක ඇත්තටම මගේ පැත්තේ මම නිකන් මාකටිං කරා වගේ දැන් ඇත්තටම මාකටිං එකක් තමයි කරේ ඕගොල්ලන්. රයිට්. ඇත්ත කියන්නේ බේ. රයිට්. හරි. එතකොට මම දැන් මෙතන කියන්න හැදුවේ wireless LAN controllers ගැන මම නිකන් පොඩි අයිඩියා එකක් දෙන්නේ. හරි. මේ wireless LAN controllers කියන්නේ ඔන්න ඔය වගේ පොඩි box එකක්. 1U හරි 2U සාමාන්‍ය 1U තමයි එන්නේ රැක් එකේ එක 1U දන්නවනේ 1U 2U 3U ඔහොම තියනවානේ මේ අපේ මේ cable nuts එතකොට මේක දැන් wireless LAN controllers දැන් මේ wireless LAN controllers වලින් කරන්නේ මොනවද දන්නවද? නෑ අතන මේවා පොඩ්ඩක් ඔයගොල්ලෝ දැනගන්න එක හොඳයි මේවා ප්‍රැක්ටිකල් එන්වයරන්මන්ට් මේවා ඉල්ලා මේ කම්පියුටර් දැනට තියෙන ඒවා හරි මේ නිකන් ඒවා නෙමෙයි මේවා දැනටමත් මට ඕන නම් වශයෙන් කියන්න මම නම් කියන්නේ නැහැ නම් වශයෙන් කියන්න පුළුවන් මේවා කොහෙද තියෙන්නේ කියලා. හරි මේ සිස්ටම් කොයිද රන් වෙන්නේ කියලා කම්පැනි කීපයකුත් මට කියන්න පුළුවන්. රයිට් එතකොට මෙහෙම තියෙනවා මේ wireless LAN controllers මේගොල්ලන්ට කරන්න පුළුවන් මොනවද දන්නවද මේ access point තියෙනවනේ AP තියෙනවා. හරිද? ඔය AP අපි එක එක තැන්වල හයි කරනවානේ.
හරිද AP හයි කරාට පස්සේ ඒගොල්ලා මේකට ජොයින් වෙනවා හරි මෙයා තමයි ඔක්කොම වැඩ්ඩා මෙයා වැඩ්ඩා හරිද මෙයා තමයි ෆුල් කන්ෆිගරේෂන් මැනේජ්මන්ට් එක මෙයාගේ හැබැයි සමහර APs තියෙන මතක තියාගන්න අපිට පුළුවන් මම නිකන් කියන්නේ හරි අපිට ප්‍රොවිෂන් කරන්න පුළුවන් මේ AP එක ප්‍රොවිෂනින් අපි කියන ප්‍රොවිෂනින් කරනවා ඒ වචන ඕගොල්ලෝ ඉන්ඩස්ට්‍රියට ගියාට පස්සේ ඔය වචන එනවා ඕගොල්ලන්ට මේ ප්‍රොවිෂනින් කරනවා අපිට පුළුවන් එයාට වයර්ලස් මේ කෙලින්ම එයාට පුළුවන් කන්ට්‍රෝල් එකක් විදියටම ප්‍රොවිෂන් කරන්න. ඒ කියන්නේ එයා මෙයත් එක්ක සම්බන්ධයක් නැහැ. එයාට ඉන්ඩිවිජුවලි ඩිසිෂන් ගන්න පුළුවන්. එයාගේ IP රේන්ජ් එකේ ඒක ඩිසයින් කරලා තියෙනවා. එයාගේ ඒ IP රේන්ජ් එකෙන් එයාට පුළුවන් ඒ ළඟම ඉන්න එයාගේ මේ RF රේඩියෝ ෆ්‍රීකවන්සි සාමාන්‍ය 2.4 GHz නැත්නම් 5.0 ඔය දෙකෙන් එකකට අපිට අපේ දැන් අපි මගේ ලැප්ටොප් එකේ ගියම මගේ ලැප්ටොප් එකේ වයර්ලස් කාඩ් එක නැත්නම් වයර්ලස් ඊතර්නෙට් කාඩ් එක කොමියුනිකේට් කරනවා ඔය මේ නැත්නම් අපි සාමාන්‍ය channel 6න් හරි channel 11න් හරි තමයි කනෙක්ට් වෙන්නේ ඔය channel 6න් හරි 11න් හරි කනෙක්ට් වෙලා එයා කනෙක්ෂන් එක හදා ගන්න. එතකොට මේ AP එක කන්ට්‍රෝල් එකක් විදිහට වැඩ කරන්නත් පුළුවන්. සාමාන්‍ය වයර්ලස් LAN කන්ට්‍රෝල් එකක් දැම්මට පස්සේ එයාට එයා ජොයින් කරගන්න. ජොයින් කරගත්ත පස්සේ මෙයා තමයි ඔක්කොම ඩිසයිඩ් කරන්නේ. හරිද? මෙයා තමයි මේන් කන්ට්‍රෝල් එක. ඊට අපි ඕනනම් බෑකප් කන්ට්‍රෝල් දැන් සමහර කම්පැනි වල අපි දාලා තියෙන බෑකප් කන්ට්‍රෝල් එක. බෑකප් කන්ට්‍රෝල් එකක් කියන්නේ මෙයා හදිසියව මේ එතකොට මේක යන්නේ මම මේක කියන්නම් ටර්ම් එකත් එක්කම ප්‍රයිමරි wireless WLAN කියලා කියන්නේ wireless LAN නෑ W අපි කියන්නේ WLC කියලා කියන්නේ sorry මේක කියන්නේ WLC wireless LAN control primary ඊට පස්සේ මේක ඇවිල්ලා secondary මේක secondary හරි මෙයා හදිසියව ඩවුන් වුණොත් මෙයා මොකද දන්නවද කරන්නේ පිස්සු හැදෙනවා මෙයා කරන වැඩේ ඇහුවොත් මේ මෙතන දැන් මෙයා අරගෙන ඉන්නවා සෙෂන්ස් ටිකක් තියෙනනේ මේක තමයි ෆේල් ඕවර් කියන්නේ ෆේල් ඕවර් ඔයගොල්ලෝ අහලා ඇතිනේ ෆේල් ඕවර් concept එක ෆේල් ඕවර් කියන්නේ ෆේල් ඕවර් එකට යූස් කරන්නේ මේ බෑකප් එක එතකොට මෙයා හදිසියව මොකක් හරි ඉඳලා ලින්ක් එක ඩවුන් වෙලා හાર્ඩ්වෙයාර් ෆෝල්ට් එකක් කනෙක්ෂන් එක මොකක් හරි ප්‍රශ්න නැත්තම් මෙයාට දරා ගන්න බැරිව මෙයාගේ කැපැසිටි එක වැඩි වුණා මෙයා මොකක් හරි හේතුවකින් ද ඩවුන් වෙනවා හැබැයි මෙයා ලින්ක් වෙලා තියෙන්නේ 1-to-1 කනෙක්ෂන් එකක් වැදිලා තියෙන්නේ මෙතන සෙෂන්ස් අපි තුමු සෙෂන් 100ක් ඕපන් කරන් හිටියා කියලා ඒ සෙෂන් 100 එයා දැන් ස්කයිප් කෝල් එකකුත් අරම්ම හිටියා කියමු ස්කයිප් for business කියමු නැත්නම් අපි කියන Skype for business දැන් රීප්ලේස් වෙනවා Teams වලින් දැන් Teams කියමුකෝ Teams වලින් join වෙනවා ඒ Team session අරගෙනම තමයි මෙයා අප් වෙන්නේ ඩිලේ එක දැනෙන්නේවත් නැහැ ඕනම් පොඩි lag එකක් එයි පොඩි lag එකක් 2 second 3 second lag එකක් එයි හරිද නැත්නම් 5 second වගේ lag එකක් එයි හැබැයි disconnect වෙන්නේ ඇත්තටම මෙහෙමයි ඩිස්කනෙක්ට් වෙලා තමයි රීකනෙක්ට් වෙන්න බොරු කියන්න ඕනේ නෑනේ ඇත්ත කතා කරන්න එපේ මෙයා ඩිස්කනෙක්ට් වෙනවා හරිද ඩිස්කනෙක්ට් වෙලා ඒ පොඩි මිලිසෙකන්ඩ් හරි සෙකන්ඩ් ගානේ මෙයා ආයි රීකනෙක්ට් වෙනවා හැබැයි ඒක යූසර් එක්ස්පීරියන්ස් එකක් නැහැ යූසර් දන්නේවත් නැහැ හරිද අපි තමයි දන්නේ ප්‍රයිමරි එක ඩවුන් දැන් සෙකන්ඩරි එකෙන් දුවන්නේ කියලා හරිද ඔන්න ඔහොම සිස්ටම්ස් තියෙනවා. ඉතින් මේවා ටිකක් ලොකු සිස්ටම්. හරිද? ඉතින් මම වයර්ලස් ගැන වෙනම කතා කරන්න. වයර්ලස් කොහමද? ඕගොල්ලෝ ගොඩක් කතා කරන් PoE ගැන කතා කරන්න තියෙනවා. PoE Plus ගැන කතා කරන්න තියෙනවා. කොහමද power එන්නේ? කොහමද අපි direct power නැතිලා කොහමද අපි PoE ගන්නෙ? එතකොට ඔයා කොහමද ඔයා network ඉංජිනියර් කෙනෙක් හරි මැනේජර් කෙනෙක් හරි වුණාට පස්සේ ඔයාට ප්‍රොජෙක්ට් එකක් දුන්නාට පස්සේ ඔයාගේ ඩිරෙක්ටර් කෙනෙක් හරි කවුරු හරි ඔයා කොහමද බඩු පර්චේස් කරන්නේ? ඔයා කොහෙන්ද බඩු ටික ගන්නෙ? ඔයා මොනවාද ඔයා ගන්න බඩු? ඔයා කොහමද ඩිසයිඩ් කරන්නේ? හරිද? ඔයා පවර් බැලුවද? ඔයා PoE බැලුවද? එතකොට ඒ අදාළ
access point නැත්නම් ඒ අදාළ client connectivity connection devices මොන වගේ router switches වලටද connect වෙන්නේ ඒවල කොහොමද ඒවා මේකත් එක්ක compatible වෙනවද හරිද this is not a you know like bread and butter right එතකොට ඒවා පොඩ්ඩක් මම ඕගලන්ට මේක කිව්වේ පොඩ්ඩක් ඕගලන්ට මේකේ gravity එක ඇති කරන්න මේ networking කියන්නේ ඇත්තටම මම මේ කතා කරන්නේ networking වල සාමාන්‍යයෙන් චමෝට් කිව්වා වගේ පොඩ්ඩක් ඇඩ්වාන්ස් පැත්තට ගිහිල්ලා හරිද පොඩ්ඩක් කියන්නේ එතකොට ඕගලන්ට පොඩ්ඩක් අයිඩියා එක එනවා මේ A level එකට මම A level එකට ලොකුට එක්ස්ප්ලেইন කරන්න යන්නේ නැහැ චමෝට් කිව්වා වගේ තේරෙන්නේ නැති වෙයි ඉතින් ඒකින්ද මේ ලෙවල් එකේ අපි නවත්තමු හරි මෙහෙමයි දැන් අදට අපි ක්ලාස් එක නවත්තමු මම මෙහෙමයි දැන් අපි තාම පටන් ගත්තා විතරයි අපි දැන් ලබන සතියේ දැන් හෙට ආයි ක්ලාස් එකක් තියෙනවා සැටර්ඩේ සන්ඩේ තමයි ක්ලාසස් තියෙන්නේ හරිද මම වීක්ඩේ පුළුවන් වුණොත් මම කරන්නම් ඕගොල්ලෝ ආපු සෙට් එකේ ඉන්නා නේද ඔය ආපු සෙට් එක මගේ ෆෝන් එකේ මම හිතන්නේ මගේ අර ටෙක්ස්ට් සපෝට් ගෲප් එකේ දාලා තියෙනවා ඒකෙන් මගේ ෆෝන් නම්බර් එක සේව් කරලා ඕගොල්ලෝ මේ මොකද්ද කරන්න ඕනේ ඕගොල්ලන්ගේ ඊමේල් ඇඩ්‍රස් එක මට දාන්න. එතකොට ඊමේල් ඇඩ්‍රස් එකට මට ලින්ක් එක කෙලින්ම එවන්න පුළුවන්. හරි මට පොඩ්ඩක් ෆීඩ්බැක් එකක් දෙන්න අද කොහමද සෙෂන් එක? මේ චමෝජ්ගෙන් පටන් ගමු පොඩ්ඩක්. සෙෂන් එක නම් අවුලක් නැහැ තේරුණා බේසික් ටික ඒ කියන්නේ අර එකම දේ ගොඩක් පාරක් අහලා තමයි මේ පොඩක් ෆැමිලිය කරගන්න මොකද අර ඉස්සරින් නම් වගේ අර අපිට ලෑන්වෙන් කතන්දර ටික අහලා තිබ්බට අර අලුත් වචන ටිකක් තිබ්බනේ ඒ ටික පොඩ්ඩක් මේ ඔළුවට යන්න මං හිතන්නේ අපිත් පොඩ්ඩක් අපි පැත්තෙන් තව හොයලා කරලා ඉගෙන ගන්න ඕනේ මට නම් ඇත්තටම අලුත් මේ පළවෙනි වතාවට මේ සිස්කෝ අහලා තිබ්බට සිස්කෝ සෙෂන් එකකට සම්බන්ධ වුණේ ඕකේ මේ හොඳට කරා අපිට පැහැදිලි වුණා අර කියන්නේ අලුත් වචන ටික ගැන අපි පොඩ්ඩක් ෆලෝ අප් කරලා හොයාගන්න ඕනේ මොනවද මේ කියන්නේ right මෙහෙම චමෝත් ප්‍රශ්නයක් නැහැ දැන් ඕගොල්ලෝ දැන් ඔයා කෙලින්ම කිව්වා සිස්කෝ සෙෂන් එකකට සහභාගී වෙලා නැහැ එහෙම කියලා ඉතින් මේ ඔයාට මෙහෙම ඔයාට එකක් තමයි දැන් මගේ YouTube channel එක තියෙනවා ඔයා පොඩ්ඩක් ওই channel එක බලන්න හිමීට ෆ්‍රී වෙලාවක බලලා මොකද ඒකේ මම ගොඩක් දේවල් කරලා තියෙනවා මොකද ඒකේ ඔයාට කියන්නේ ඒකේ දැනට පැය 10000 ගානකට වැඩි ළමයි බලලා තියෙනවා මම බලලා නෙවෙයි ළමයි බලලා තියෙනවා ඒ ලංකාවේ ගොඩක් ළමයි ඒ channel එක follow කරනවා මොකද ඒ channel එකෙන් ගොඩක් මේ ළමයිගේ එක දැන් මෙහෙමනේ දැන් ඔය කැම්පස් වල එක ඒගොල්ලන්ගේ තියෙනවානේ networking third year networking second year කියලා ඒක ඕගොල්ලෝ ඔය මම කරන ඒ areas cover වෙනවා ඒතකොට ඒකින්ද ඒගොල්ලෝ ඒවා බලනවා ඉතින් ඕගොල්ලෝ ඒක බලන්න ඇත්තටම ඕගොල්ලන්ට ලොකු knowledge එකක් ඒ බලලා විතර නෙමෙයි මම සමහර ඒවා practical කරනවා මම සමහර ඔය මම දැන් ඉස්සරහට ඕගොල්ලන්ට කතා කරන්න. ඉතින් ඕගොල්ලන්ට අපේ පැත්තෙන් දෙවිය යුතු අපි ඇත්තටම මෙහෙමයි. අපි ඇත්තටම අපි ගොඩාක් අපේ තියෙන ඇත්තටම මගේ තියෙන මේ පොඩ්ඩක් ඒ කියන්නේ ස්පෙෂලිටි එක ගත්තොත් වෙන අයත් එක්ක අපි එන්වයරන්මන්ට් වල වැඩ කරපු අය එකක්. රයිට් ඊගාව එක තමයි අපි ගොඩක් අපේ එක්ස්පීරියන්ස් එක ෂෙයා කරනවා. අපි මේ ස්ලයිඩ් එකක් බලාගෙන අපි ඒකේ මත ඩිපෙන්ඩ් වෙන්නේ නැහැ. හරි? ඉතින් අපි කරපු එක්ස්පීරියන්ස් අපේ වර්ක් එතික්ස් මොනවාද අපි කොහමද ප්‍රොඩක්ෂන් වල වැඩ කරේ අපි කරන ප්‍රොජෙක්ට්ස් මොනවාද අපි කරපු ප්‍රොජෙක්ට්ස් මොනවාද අපි එතකොට ඒවා අපි ෂෙයා කරන්නේ මේ මගේ ලොකු කමකටවත් මට මේක මේ මම මෙහෙමයි මම මෙන්න මේ දේවල් කරලා කියන ඒකට ගන්නන් නෙවෙයි මම ඒක ෂෙයා කරන්නේ ඕගොල්ලන්ට ඕගොල්ලන්ට ඔලුවට යන්න ඕනේ මෙන්න මේ වගේ දේවල් ටිකක් තියෙනවා හරිද අපි දැන් මම ඒව කියන්නේ මම ඒවා එතන ඉඳලා තියෙනවා ඒවා කරලා තියෙනවා ඒවත් එක්ක ඒ නැත්තම් මට මෙහෙම කියන්න බෑනේ මම කොලයක්වත් බලාගෙන නෙමෙයි කියන්නේ මේ මෙතන මුකුත් නැහැ මෙතන මගේ ලැප් එක ඕගොල්ලෝ දිහා බලන් තමයි මම මේ කියන්නේ එතකොට මම මේව කියන්නේ ඔක්කොම මගේ ඔළුවේ තියෙනවා ඒකින්ද මම ඒව කරපු හින්දා
ඕ ඒක ඕගොල්ලන්ට ඒක ෂෙයා කරන්න. ඒතකොට ඕගොල්ලෝ කොහේ හරි එන්වයරන්මන්ට් එක වැටුණාට පස්සේ ඕගොල්ලෝ දන්නවා මේක මෙහෙමයි මේ සර් අරක මෙහෙමයි. ඒතකොට මේක මෙහෙමයි කියන එක ඒතකොට ඕගොල්ලන්ට දැන් අපි නොලෙජ් එක අපි ප්‍රැක්ටිකලි කරලා ලබාගත්ත දේ ඕගොල්ලන්ට අපි කියලා දීලා තියෙනවා. රයිට්. ඒතකොට ඒක ලොකු බෙනිෆිට් එකක් තියෙනවා ඕගොල්ලන්ට. රයිට්. ඒතකොට මේවා ඇත්තටම පොත් වලින් නෝට්ස් වලින් හම්බෙන්නේ නැහැ. මේ අපි දෙන නොලෙජ් එක. ඒකත් කියන්න ඕනේ. ඔව් ඒක ඇත්ත. රයිට්. මේ පොත් වලින් නෝට්ස් වලින් බලලා මේ නොලෙජ් එක නම් ගන්න බෑ. හරි. ඒවා ඉතින් ඩෙෆිනිෂන් එක ගත්තත් දැන් Google එකේ තියෙන පත හැල්ලක් නේ. ඒක අපිට තේරුම් ගන්නත් මේ වෙනම ඒක ඉගෙන ඉගෙන තියෙන්න ඕනේ. ඕ. හරි ඕකේ චමොත්. ඕ හරි තුසිත. ඕකේ. තුසිත කොහමද? අවුලක් නැහැ සර් කියන්නේ හොඳට තේරෙනවා. තේරුණානේ? ප්‍රශ්නයක් නැහැ නේ? නෑ සර්. රයිට්. හරි. හරි ඊට පස්සේ අපේ මෙයා අනුප අවුලක් නෑ සර් මාත් පළවෙනි පාර්ට් සිස්කෝ නෙට්වර්ක් ඉගෙන ගත්තා. අහහ. දැන් සර් මුල් ටික අවුලක් නෑ ෂේප් තව ඉගෙන ගන්න ඕනේ ඉතින් Google එකේ කරලා. right. channel එක බලලා ඉතින් ඔව් ඕගොල්ලෝ බලන්න බලලා මේ සෙට් වෙන්න. ඉතින් අපි මම දැන් ලබන දැන් මේ හෙටත් පොඩි ක්ලාස් එකක් කරනවා. මෙතනින් පටන් මේ දැන් ඉස්සරහට ඇත්තටම මගේ දැන් IP ඇඩ්‍රසින් අනම්මනම් කවර් කරලා තියෙන්නේ. දැන් ඕගොල්ලෝ බලන්න දැන් මම නිකන් මෙතන පෙන්නුවොත් මගේ YouTube channel එකේ එතන අලුතෙන් සිලබස් එකේ වීඩියෝස් මම හිතන්නේ මම 10ක් වගේ කරලා තියෙනවා. මේ ඒ කියන්නේ අලුත් සිලබස් එකට අදාළ. දැන් මේකත් අලුත් සිලබස් එකට අදාළ එකක් තමයි. නෑ මේක නෙවෙයි. මේ වෙන මේ පොඩි අයට දාපු channel එකක්. මේක මේ channel එක. මේක හරි. ඔව් මෙතන ඇත්තටම 9ක්. මේ නොවැම්බර් 1st මම හිතන්නේ ගියේ. අන්තිමට VLS එක. ඔව්. දැන් මෙතන තමයි දැන් මේ තියෙන්නේ මේ CCNA 200යි 300ක සෙෂන්. හරිද? දැන් මේ වගේ මේ පොඩ්ඩක් ලෙන්ති වීඩියෝස් තියෙන්නේ පොඩ්ඩ බලන්න. ඉතින් පැය දෙකක් බලාගෙන ඉන්නත් බෑනේ. වීඩියෝ එකක් පොඩ්ඩක් බ්‍රේක් කර බලන්න. මේක තමයි අලුත් සෙෂන් එක. 200යි 300ක. මේ තියෙන පළවෙනි මේක. මෙයාලා ස්ටාර්ට් කරේ මාස දෙකකට කලින්. හරි ෆස්ට් සෙෂන්. එතකොට මේ හරි. එතකොට ඔහොම. එතකොට දැනට වීඩියෝස් 9ක් කරලා තියෙනවා. දැන් මේකත් එක 10යි. හරිද? එතකොට දැන් ඊගාව එක එතකොට මේකෙදි මේ වීඩියෝස් 9 ඕගොල්ලෝ දැන් මේ දැන් කොහොමත් මම හිතන්නේ ඉස්සර හෙට කර්ෆියු දැම්මා නේද? කර්ෆියු නේද රිලීස් කරා. දන්නේ අප්ඩේට් එකක් නැහැ. සවුන්ද වගේ තමයි මම හිතන්නේ රිලීස් කරන්නේ. ඔව් සන්දානේ ඔව් හෙට ඉරිදානේ ඔව් හරි. ඒකින්ද ප්‍රශ්නයක් නැහැ. ඔයා මේකෙදි මේ වීඩියෝස් ටික බලන්න. බලලා ඕගොල්ලෝ සෙට් වෙන්න. එතකොට ප්‍රශ්නයක් නැති වෙයි. ඒක ටිකක් බලන්න වීඩියෝස් 9ක් වගේ තියෙනවා. එතකොට ඒකින්ද ඒ ටික බලන්න. බලලා හරි කරන්න. ඉතින් මේ ටික බැලුවට පස්සේ ඔයගොල්ලෝ ලොකු නොලෙජ් එකක් එනවා අනිවාර්යෙන්. මේ ඔය CCN එකේ සිලබස් එක මේ ගෲප් එකට දානවද? සිලබස් එක මල්ලි මේකේ මම දාලා තියෙනවා. මම ඔයාට CCNA සිලබස් එක හරි. මට ඊමේල් ඇඩ්‍රස් එක දෙන්න. මොකද අපි දැන් මම අපේ මේ තියෙන OneDrive එක අපි OneDrive එකේ අපේ තියෙනවා ඕක මම හිතන්නේ ඔව් OneDrive එකේ තියෙනවා. මෙතන මම ඊමේල් එක දුන්නා සර් දාලා තියුවා. මේ ඇවිත් තිබ්බේ නෑ මට ඒක. නෑ වෙන්න විදිය පොඩ්ඩක් my files
ඔය මේ තියෙනවා සිලබස් එක මම මෙතන දාලා තියෙනවා. මට වාගේ මේක තමයි සාමාන්‍ය ළමයිට ෂෙයා කරන්න මේ ෆෝල්ඩර් එක. මම සර් මේ ඊමේල් එක සර්ට මැසේජ් එකක් දාන්න WhatsApp එකට. සර් පුළුවන් සර්. ඔව් මට දාන්න. එතකොට මම මේක දාන්න. මම මෙතන දැම්ම ගම ඔයාට එනවා link එක. එතකොට මේකෙදි තියෙනවා මම මේක පොඩ්ඩක් කියන්නම්. මේකේ එනවා updated syllabus එක තියෙනවා. මගේ e-book එකකුත් තියෙනවා. හරිද? packet trace එකක් තියෙනවා. download කරපු එක. හරි. 7.2 එක නේ packet trace. ඔව් 7.2 එක. මේ ටික කොහොමද තියාගන්න. මේ e-book එකත් හොඳයි. මම මේ purchase කරපු එක. මේක අවුලක් මේක මම ෂෙයා කරලා තියෙන ළමයිට. මේක අලුත් සිලබස් එකට අදාළ එකක්. හරිද? මේ අලුත් සිලබස් එක. මොකද අලුත් සිලබස් එකේ ටිකක් වෙනස්. ඒක පොඩක් programming network programmability එක ඊට පස්සේ ඔය Python ටිකක් තියෙනවා. පොඩි දේවල් ටිකක් තියෙනවා. මොකද network දැන් ඉස්සරහට දැන් සමහර devices ඕගොල්ලෝ දන්නවා සමහර ලොකු ඔය companies තියෙනවා switches 1000යි 2000යි. හරිද? switches 1000යි 2000යි. එතකොට ඒ වගේ ලොකු projects කරාට පස්සේ ඒවා implement කරාට cabling ඔක්කොම කරාට පස්සේ racks ගහලා අනම්මන ඔක්කොම cable part එක ඉවර කරලා fluke test එක කරලා ඔක්කොම ඒවා report ඇවිල්ලා cable health එක බලලා ඒ පැත්තට ගියාට පස්සේ configuration එක start කරද්දී මේ අපි වගේ මේ console cable එකක් ගාලා one by one කරන්නේ නැහැ. කෙලින්ම එක ස්ක්‍රිප්ට් එකක් ගන්න එක ස්ක්‍රිප්ට් එකෙන් කෙලින්ම Python අර ස්ක්‍රිප්ට් එකක් ගාලා ඔක්කොටම එකපාර අප්ලෝඩ් කරන එකපාරම ඩිවයිස් ඔන් වෙලා වැඩ කරන්න ගන්න. හරිද? ඒක තමයි අලුත් නෙට්වර්කින් වල නිව් ට්‍රෙන්ඩ් එක. රයිට්? එතකොට අපි ඒව දැනගන්න ඕනේ. මොකද දැන් Cisco A level එකට ඇවිල්ලා තියෙන්නේ. හරි? ඒ කියන්නේ routers ද switches ද 1000ද 2000ද විනාඩියෙන් දෙකෙන් ඔක්කොම අප් වෙලා link අප් වෙලා මොකද cable ඔක්කොම වැදිලානේ තියෙන්නේ. ඒවා ටෙස්ට් කරලා ඒ පැත්ත ඉවරයිනේ. එතකොට configuration part එකනේ configuration part එකයි script එකක් ගාලා ඒක ඔක්කොටම copy කරලා run කරන එක තියෙන්නේ. එතකොට company ඔක්කොම අප් වෙනවා. company devices අප් වෙනවා. තේරුණානේ මම මේ කියන එක? right? ඒව ඔක්කොම අප් වෙලා යනවා. right? ඉතින් දැන් A level එකට ඇවිල්ලා තියෙන්නේ. හරි ඒක තමයි අලුත්ම ලෙවල් එක මේ Cisco ඒ කියන්නේ networking වල right හරි එහෙනම් අපි අදට ක්ලාස් එක නතර කරමු මම හිතන්නේ කට්ටිය ගොඩක් අය මේ left වෙලා තියෙන්නේ හරි අවුලක් නැහැ එහෙනම් මේ අපි නතර කරමු මම හෙට තවත් මෙතන ඉඳන් අපි ක්ලාස් එක පටන් ගමු ඕගොල්ලෝ ජොයින් වෙලා ඉන්නේ ඉතින් ඕගොල්ලන්ට ලොකු නොලෙජ් එකක් ලැබෙනවා ප්‍රශ්නයක් නැහැ ඉතින් ඕගොල්ලෝ අපිට එච්චරයි වෙන්න ඕනේ ඕගොල්ලෝ ජොයින් වෙන්න ඉතින් පුළුවන් නම් කට්ටියට ෂෙයා කරන්න යාළුවන්ට ෂෙයා ජොයින් කරගන්න ඉතින් කැමති අය ඉන්නවනම් ඒගොල්ලන්ට ජොයින් කරගන්න මේ එන්න කියන්න අපි ලින්ක් එක ෂෙයා කරනවා හැමෝටම හරි එහෙනම් good ඊමේල් එක WhatsApp දැම්මද හරි තුසිත හරි මම ඔයාව ඇඩ් කරන්න මම ඒ කියන්නේ මෙහෙම දැන් මට අද මම දැන් මෙහෙම දැන් ඕගොල්ලන්ගේ මම ඒකයි කිව්වේ ඕගොල්ලන්ගේ ඊමේල් ඇඩ්‍රස් ටික එවන්න එව්වට පස්සේ මට ඕක දැන් එක නෙමෙයි සෙට් එකම එවන්න එතකොට මම එකපාර හෙට කොහමත් හෙට දවල් වගේ වෙද්දි ඇඩ් කරලා දාන්නවා අපි group එකේ දැම්මම හරිනේ සර් ගෲප් එකේ දාන්න එපා නේ මට දැන් මෙහෙමයි මම ගෲප් එකේ දැම්මේ දැන් ගෲප් එකේ උතන ඉන්ට්‍රස්ටින් නැති අයත් තියෙනවා මම ගෲප් එකේ දැම්මේ කට්ටිය ඉන්නවනම් මම ඉන්බොක්ස් කරන්න කියලානේ දැම්මේ එතකොට ඕගොල්ලන්ට මට මගේ මේකේ ඉන්බොක්ස් කරලා දාන්නකෝ කෙලිම මගේ WhatsApp මගේ නම්බරේ සේව් කරලා මට WhatsApp කරන්නකෝ එතකොට මම දන්නවනේ පර්සනලි මෙයා තමයි කියන එක මොකද මට ඒක තමයි හරි මෙතඩ් එක ඔව් හරි එහෙනම් හරි ඕකේ එහෙනම් සුබ දවසක් හරි එහෙනම් good night okay good night chamoth good night okay bye bye